සියලු දෙනාටම සුබ උදෑසනක්. ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ ඉන්නකොට මොනවද තියෙන්නේ? ඔව් ප්‍රීතිය, සැනසීම. ප්‍රීතිය, සැනසීම. අපිට හැමදාම මේක ඕනේද නැද්ද? ඔව් හැමදාම ඕනේ. එහෙනම් හැමදාම මොනවද අපි කරන්න ඕනේ? අභිමුඛයේ ඉන්න ඕනේ. අභිමුඛයේ ඉන්න ඕනේ. අභිමුඛයේ ඉන්නකොට තමයි ඒක තියෙන්නේ. ඒකේ වගකීම අපිට බාර දීලා තියෙන්නේ. උන්වහන්සේ ඉන්නවා. අපි උන්වහන්සේ ළඟ ඉන්න ඕනේ. උන්වහන්සේ ළඟ අපි ඉන්න එකේ වගකීම අපිට බාර දීලා තියෙනවා. අපි කතා කරගෙන යන්නේ විවාහය ගැන. ඉස්සලා මං කිව්වා විවාහය ස්වර්ගයේ හදලා තියෙන. විවාහය විස්තර කරුවේ ස්වාමින් වහන්සේ. විවාහයට නිර්වචනය දුන්නේ උන්වහන්සේ. ඒකේ නිර්මාතෘවරයා උන්වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ ඒකට මඟ පෙන්වීම දුන්නා. මේක කොහොමද කරන්න ඕනේ කියලා. විවාහය පවත්වාගෙන යන්න ඕනේ විදිය ගැන. දිශාවන් පෙන්වනවා. දැන් අද අපි යනවා තුන්වෙනි දේශනයට විවාහය සම්බන්ධව. ඒකේ මම ඔබත් එක්ක බෙදාගන්නේ අපි විවාහය ශක්තිමත් කර ගැනීම තුළින් විවාහය සුරක්ෂිත කර ගැනීම. ඔයාට ඕනේද ඔයාගේ විවාහය ශක්තිමත් කරගන්න? ඔයාට ඕනේද ඔයාගේ විවාහය සුරක්ෂිත කරගන්න? කිඳන ඕනේද විවාහය සුරක්ෂිත කරගන්න? හොඳයි. මොනවද කරන්න ඕනේ? සුරක්ෂිත කරගන්න මොනවද කරන්න ඕනේ? ශක්තිමත් කරගන්න ඕනේ. ඒක තමයි අපේ තේමාව. විවාහය ශක්තිමත් කර ගැනීම තුළින් විවාහය රැක ගැනීම, ආරක්ෂා කර ගැනීම. ඉතින් ඒක නිසා ඒකට හේතුව අපි විවාහය කියලා කිව්වම අපි පොදුවේ කතා කරන්නේ විවාහය ගැන. හැබැයි ඔබගේ විවාහය ගැන. ඔබ විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔබගේ විවාහය ඔබ ශක්තිමත් කරගන්න වගකීම ඔබ සතුයි. ඔබ ඒක ගැන වැඩ කරන්න ඕනේ. නිකං ශක්තිමත් වෙන්නේ නැහැ. නේද? ශක්තිමත් වෙන්න ඒක වෙනුවෙන් වෙහෙසෙන්න ඕනේ. ඒක වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක දුර්වල වෙනවා. ඊට පස්සේ ඒක කඩා හිරෙනවා. ඔය ඒක ගැන වැඩ කෙරුවේ නැත්තම්. හුඟක් ඒකලන්ට ඒව ගැන අවබෝධයක් නැහැ. ඔහේ විවාහයට ඇතුල් වෙනවා. වෙන වෙන හේතුන් මුල් කරගෙන ඇතුල් වෙනවා. ඉතින් අන්තිමට ප්‍රතිඵලය වෙන්නේ කිසිම ආරක්ෂාවක් එතන නැහැ. ඇතුල් වෙලා තියෙන්නේ ආත්මార్థකාමී හේතු වලට. ඉතින් ඒවා මුණ ගැහෙන්නේ නැති වෙනකොට කඩා වැටීම් වලට මුණ දෙන එක අහන්න ඕනේ නැහැ. ඒක බේර ගන්න බෑ. ඒක එහෙම වෙනවමයි. එතකොට කිතුබැතියන් හැටියට බයිබලයේ මේක හොඳට පැහැදිලිව ස්වාමීන් වහන්සේ දිශාවන් දෙනවා. මේක කළ යුතු ආකාරය, ශක්තිමත් කළ යුතු ආකාරය ගැන කියලා දෙනවා. ඉතින් අද අපි විශේෂයෙන්ම කතා කරන්නේ එක බයිබල් පදයක් මුල් කරගෙන නෙමෙයි. මම බයිබලයේ පුරාම යනවාද? හැමතැනම යනවා. මේ කාරණාවල් ටික ඔබට ඉස්මතු කර පෙන්වන්න පිණිස. මොන කාරණාවල්ද? අපි ශක්තිමත් කරගන්නේ කොහොමද කියන කාරණාව පෙන්වන්න. විවාහය ශක්තිමත් කර ගැනීම තුළයි සුරක්ෂිතභාවය ඇති කරගන්නේ. එහෙනම් ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන්නා වූ ප්‍රධාන කාරණාවල් 6ක් අද දේශනයට අඩංගුයි. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි අපි කොහෙද යන්නේ කියලා. විවාහය ශක්තිමත් කරගෙන සුරක්ෂිත කරගන්න අවශ්‍ය කරන ප්‍රධාන කාරණාවල් 6ක්. ආමෙන්. ඒකට හේතුව මේක අපිට දෙවියන් වහන්සේ දීලා තිබෙන්නේ විවාහය පොළවේ ඉන්න තාක් කල් එක පුරුෂයෙක් එක භාර්යාවක් සමග තිබෙන givissumak. ඒක ගැන මම එදත් මතක් කරුවා, අදත් ඒක මතක් කරගෙන යන් අපි. ඒ givisuma නඩත්තු කරගන්න උත්සාහ කරන්න. මොකද හේතුව දික්කසාද අනුපාතය බොහොම වැඩි යද. හැම තැනම අපිට ඇහෙන්න තියෙන දික්කසාදය. නීතිඥයෝ ගාව තිරෙන්න තියෙන්නේ දික්කසාද නඩු. අනිත් නඩු වලට වඩා. ඉතින් ඒක කනගාටුදායක දෙයක්. මේ දික්කසාදය නැත්තම් වෙන්වීම ඇති වෙනවා. ඉස්සෙල්ලා මේගොල්ලෝ වෙන් වෙනවා. වෙන් වෙලා ඊට පස්සේ මේගොල්ලෝ දික්කසාදයකට යනවා. සමහර දික්ක වෙන් වෙන්නේ නැහැ, නිකම්ම දික්කසාදයකට යනවා. ඒක හරි සරලව මිනිස්සු සලකන්නේ අද. එච්චර බරපතල දෙයක් නෙමෙයි හැටියට. මේක වෙන්න හේතු හුඟක් වෙලාවට අවිශ්වාසවන්තකම එකිනෙකා අතර ඇති වුණාම. හරිද නේද? පිරිසිදුකම විවාහය තුල නැති වුණාම. අවිශ්වාසවන්තකම එතන ඇති වුණාම. ඒකම මේ අවිශිෂ්ටභාවය එතනට ඇති වුණාම. අවිශිෂ්ටභාවය කියන වචනේ අහලා තියෙනව නේද? ශිෂ්ට, අවිශිෂ්ට. අවිශිෂ්ට නැත්තම් අශිෂ්ට. ඔයගොල්ලෝ අහලා ඇත්තේ අශිෂ්ට කියලා. මම කියනවා අවිශිෂ්ට කියලා. ගැටලුවක් නැහැ. සිංහල වැරදි නැහැ. ශිෂ්ට, අශිෂ්ට. එතකොට මේ අශිෂ්ට
සිතුවිලි කල්පනාවල් තුල විවාහය ඇතුලේ තමුන් පවතිනකොට එතකොට ඒක විවාහය කඩා ගැනීමට හේතුවක් වෙනවා. ඒක නිසා මේ බොහෝ කිතුවැතියෝ කිතුනෝ කියලා කියා ගන්නා වූ අය මේ தത്വයට අදපත් වෙලා තියෙනවා බොහෝ සභාවල් වල. ඒ නිසා මේ කාරණය තද බල ලෙස සභාවට කතා කළ යුතු කාරණාවක්. මේකත් එක්ක හැංගිමුත්තම් කරන්න බෑ. මේකේ තේරෙන වයසේ ඉන්න හැම කෙනෙක්ම අවබෝධ කරගත යුතු කාරණාවක්. ආමෙන්. තේරෙන වයසේ ඉන්න හැම කෙනෙක්ම මේක අවබෝධ කරගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ වැඩෙන්නේ වැරදි ආකල්ප සංකල්ප එක්ක. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අතපය හයි වුණාම එක් තැනකට ආපුවම ඒගොල්ලෝ වැරදි තීරණ වලට යමු වෙනවා. ඒක නම් පුංචි කාලේ ඉඳලා මේක ඔලුවට දාන්න ඕනේ. මේක සුද්ධ දෙයක්. මේක ගැන කල්පනා කරන්න බෑ සැහැල්ලුවේ. වර්ධ වෙනවද? මේක දෙවියන් වහන්සේගේ දෙයක්. මේක බරපතල දෙයක්. එහෙම කියලා මේගොල්ලන්ගේ පොඩි කාලේ ඉඳලම ඔලුව පුරවන්න ඕනේ මේ සුද්ධ වූ සිටිවිලි දියවිල්ලේ තිබෙන දෙවියන් වහන්සේගේ මේ නිර්මාණය සම්බන්ධව විවාහ ජීවිතය නිර්මාණය සම්බන්ධව. එතකොට සමහර වෙලාවට අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි. අපි හරහා අපේ දරුවන් හරහා දෙවියන් වහන්සේගේ බය සෙනගක් හරහා මේ සමාජයට වෙලා තිබෙන මේ වින්නැහියෙන් සමාජය බේර ගන්න අපිට යම් ආකාරයක දායකත්වයක් දක්වන්න පුළුවන් වෙයි. ආමෙන්. ඉතින් ඒකට අපි උත්සාහ කරමු. කරන්න දෙන හැම කාරණාවම අපි කරන්න පියවර ගමු. හැම විවාහයක්ම බොහොම සද්දෙන් පටන් ගන්නවා. හරි අලංකාරව පටන් ගන්නවා. මහා වියදම් දරලා පටන් ගන්න. පොඩි වියදම් නෙමෙයි. ඉතින් මේවා ඇයි එහෙම කළා පටන් ගන්නෙ? සන්තෝෂෙන් ඉන්නනේ. නේද? එච්චර මහන්සි වෙලා මාස ගාණක් මහන්සි වෙලා ඊට පස්සේ මේවා සැලසුම් කරලා අතේ තියෙන මුදල් දීලා සමහර අය ණය වෙලා එහෙමත් විවාහ කරගන්නවා සමහර අය. ලොකුවට කරන්න ණය වෙනවා. අපරාධේ. බැන්දට පස්සේ තියෙන වියදම් ටික කල්පනා කරලා බැලුවා නම් ඕවට වියදම් කරන එක නැහැ. බඳින ඒගොල්ලෝ ඕනෑවට වැඩි. අර මිනිස්සු නම් ඇවිල්ලා කාලා යයි. සමහරු ඒ වගේ උත්සව පවත්වන්න උත්සාහ කරනවා කවුරු හරි අපිට දීලා යයි කියලා. දුන්නේ නැති වුණාම තමයි ප්‍රශ්නේ. දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේවා ගැන කරුණාකරලා ප්‍රවේශම් වෙන්න. හැම විවාහයක්ම බොහෝ බලාපොරොත්තු සහ අභිප්‍රායන් එක්ක අරමුණු සැලස්මවල් එක්ක පටන් ගන්නවා. හැබැයි මම ඔබට කියන්නේ කනගාටුදායක දේ මේ පටන් ගන්න හැම යුවලක්ම කවදාවත් බොහෝම යුවලවල් අතර ඒගොල්ලෝ අවසන් කර ගන්නවා අසන්තෝෂය තුල. මේකම නැත්තම් විවාහයේ ඉන්නව අනිත් එක්කෙනා ගැන කිසි තැකීමක් නැහැ. එයා ඉන්නවා මේ කාමරේ, අරයා ඉන්නවා අනිත් කාමරේ. හරිද නැද්ද? ඉන්නවද නැද්ද කියලා නෑ. ඒව අහන්න එපා. ඉන්නවා නම් ඉන්නවා කට වහගෙන. එහෙම තමයි ඊට පස්සේ. පටන් ගත්තේ මාර ජුවලිතෙන් එන පොරොන්දු දීලා. හරිද නේද? හරි යුද්ධේ පටන් ගන්නකොට වටාපටා වින්න මිනිසුන්ටත් යුද්ධේ. ඉතින් එහෙම කළා පටන් ගන්න ඕන බාන්න කෙරවල හුඟක් ඒවා කෙරවල කරගන්නේ. ඒකින්ද අර ඒගොල්ලෝ අර සුරංගනා කතාවක කියනවා they lived happily ever after කියලා. කනගාටුදායක දේ බොහෝ පවුල් happily ever they did not live happily ever after. ඊට පස්සේ ඒගොල්ලන් මැද්දේ ප්‍රශ්න ඇති කරගන්න. ඉතින් අපි මේ කතාව මේක ගැන සාකච්ඡා කරනකොට මට තියෙනවා අවුරුදු 30ක පළපුරුද්දක් මේකට. ඒතර නිකම් මේ හැම්මෙන් අහලා කියන එකක් නෙමෙයි මම. අවුරුදු 20ක් විතර විවාහ වෙච්ච අයටම අනුශාසනා දීපු පළපුරුද්දක් තියෙනවා මට. එතකොට අවුරුදු 30ක විවාහ ජීවිතයක් අවුරුදු 20ක පළපුරුද්දක් අනුශාසනා දීම තුලින් අවුරුදු 30ක මේ මං කියන කාරණාවල් හරහා මමත් ගියා. ඒව හරහා මම ගියා. ඒ වගේදී ලොකු වැරදි අඩුපාඩුකම් මමත් සිද්ධ කරගත්තා. පවුලට සිද්ධ කරා. ඉතින් මට අද මම මේ කියන දේවල් ගැන බොහෝ අයිතියක් තියෙනවා මට ඔබට කියන්න. ඒක නිකන් මම පොතපතකින් ගත්ත ඒවට වඩා. ඒක නිසා මම ඔබත් එක්ක අද බෙදාගන්නේ බයිබලයේ බොහෝ තැන් වලට අපි යන් බයිබලයේ පෙරලන්න වෙයි ලකුණු කරගන්න මේකේ බෝඩ් එකේ වැටෙන හින්දා මේපා ලකුණු කරගන්න. ඔයගොල්ලෝම අධ්‍යයනන් වලදී ප්‍රශ්න කරන්න සාකච්ඡා කරන්න කුඩා කණ්ඩායම් වලදී වඩා අවබෝධයක් ඇති කරගන්න මේ විෂය සම්බන්ධව. මොකද මේක අත්‍යවශ්‍යයි. ආමෙන්. ඒ නිසා ඔබ තනිකඩව ඉන්න කෙනෙක් නම් මග හරින්න එපා මේ වගේ ඉගැන්වීම්. වහාම මේවා අල්ලගන්න මේවා ඉගෙන ගන්න. මොකද හැම සම්බන්ධතාවයකටම අවශ්‍ය කරන්නා වූ ප්‍රතිපත්ති මේක හරහා මම කතා කරන්න යන්නේ. ආමෙන්. ඔබ විවාහ වුණත් නැතත් ඔබ මොනවා හරි මිනිසුත් එක්ක හරි සම්බන්ධතාවල් වල ඉන්නවනේ. පොඩි ළමයි හරි ඉස්කෝලේ සම්බන්ධතාවයන් වල ඉන්නවනේ. ඔයගලන්ටත් එක්ක තමයි මේ කතා කරන්නේ.
වෙන් කරන්නේ නැතුව සභාවට කතා කරන්නේ. ආමේන්. දෙවියන් වහන්සේ කතා කරන්නේ සභාවට. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය, ඔබත් එක්ක අද මේ බෙදා ගන්න එක තියෙන බරපතලකම තේරුම් ගන්න. ඔබගේ විවාහය ශක්තිමත් කර ගැනීම තුල විවාහය ආරක්ෂා කරගන්නේ කොහොමද? කාරණාවල් 6ක්. පළවෙනි කාරණාව මොකද්ද ඔබ කළ යුතු තියෙන්නේ? ඔබගේ විවාහය ආරක්ෂා කර පවත්වා ගැනීමට ඔබ මොකද්ද කළ යුතු තිබෙන්නේ? පළවෙනිම කාරණාව, දෙවිඳුන් ප්‍රථම කොට පැමිණිය යුතුයි. දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දෙන්න ජීවිතේ වාගේ. පුරුෂයෙක් වේවා භාර්යාවක් වේවා, දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දෙන්න ජීවිතේ. උන්වහන්සේ ප්‍රමුඛයා. උන්වහන්සේ නිසයි පවුල තියෙන්නේ. ආමෙන්. උන්වහන්සේ නිසයි පවුල තියෙන්නේ. එනිසා පවුල තියෙන්න ඕනේ උන්වහන්සේ උදෙසායි. පවුල කිව්වම ස්වාමි පුරුෂයා භාර්යාව දරුවන්. ස්වාමි පුරුෂයයි භාර්යාවයි පුද්ගලිකවම පුරුෂයා දෙවිඳුන් එක්ක තියෙන සම්බන්ධතාවය හැමදාම ගැඹුරු කරගන්න ප්‍රථමයා වෙන්න ඕනේ. භාර්යාව ප්‍රථමයා වෙන්න බෑ පවුලේ. දරුවන් ප්‍රථමයෝ වෙන්න බෑ පවුලේ. රස්සාව සම්පත් ප්‍රථමයෝ වෙන්න බෑ පවුලේ. එතකොට ඔබ ඉන්නේ රූප නමස්කාරේ. දෙවියන් වහන්සේ පුරුෂයාගේ දෙවියන් වහන්සේ, ස්ත්‍රියගේ දෙවියන් වහන්සේ. එතකොට ස්ත්‍රියගේ ප්‍රථම ස්ථානයේ දෙවියන් වහන්සේ, පුරුෂයාගේ ප්‍රථම ස්ථානය දෙවියන් වහන්සේ. දැන් තනියම ඉන්න ඔබ නම් ඔබ හැම වෙලාවෙදිම කල්පනා කරන්න, ඔබ විවාහ වෙන වයසට ආපුවම ඔබ දෙවියන් වහන්සේට කියන්න, ඔබ වහන්සේව ප්‍රථමයා කරගෙන ඉන්න කෙනෙක්වයි මට කතා කරන්න ඕනේ. ඔබ වහන්සේව මූලිකයා කරගෙන ඉන්න කෙනෙකුටයි මම කතා කරන්න ඕනේ. ඔබ වහන්සේව ප්‍රමුඛයා කරගෙන ඉන්න කෙනෙක් එක්කයි මට විවාහයකට ඇතුල් වෙන්න ඕනේ. විවාහයට සූදානම් අයට මම මේ කියන්නේ. විවාහයට සූදානම් වෙන ළමයින්ට ඒකේ වයසට ඇවිල්ලා දැන් රස්සාවල් කරනවා. දැන් ඒගොල්ලන්ගේ යැපීම ඒගොල්ලෝ කවාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට මම මේ කියන්නේ. දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතේ ප්‍රමුඛයා නෙමෙයි නම් ඔයා සම්බන්ධ වෙන්න වූ පාර්ශවය එයාගේ ප්‍රමුඛයා දෙවියන් වහන්සේ නෙමෙයි නම් ඔයා ඇවිදින්නේ මරණයකට. මතක තියාගන්න. කිතුබැතියෙක් හැටියට. ඔයා ඇවිදින්නේ මරණයකට. එනිසා මේ උපදේශ ඔයා මගහැරියොත් ඔයාට ඒකේ විපාක විඳින්න සිද්ධ වෙයි. දවසකදී ඔබට මතක් වෙයි මෙහෙම කිව්වනේ මට දවසක් කියලා. එතකොට too late. ඔයා කළා නැහැ. එතකොට ඒවා විඳින්න වෙනවා. ඒක නිසා මේකේ ඊ타මත්ම බරපතල දෙයක් මේ ස්වාමින් වහන්සේ ප්‍රථමයා වෙන්න ඕනේ කියන එක. ඔයාගේ විවාහේ. ඔයාලට දෙන්නද? හුඟක් විවාහ ගොඩනගන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛයා කරගෙන නෙමෙයි. ඒ වෙලාවට පුරුෂයාව නැත්නම් ඒ වෙලාවට භාර්යාව මේ ප්‍රමුඛයා කරගෙන මේ විවාහවලට මිනිස්සු ඇතුල් වෙන්නේ. ඒකයි වැරදි කියලා කියන්නේ මම. එහෙම කළා වරද්දගත්ත තැන් තියෙනවා 4 වටේටම. අපි දන්නවා. එනිසා ඔබගේ හැම දවසෙදීම ඔබගේ පුද්ගලික සම්බන්ධතාවය කොහොමද දෙවියන් වහන්සේත් එක්ක? ඔබ උන්වහන්සේත් එක්ක ඇවිදිනවද? ඔබ උන්වහන්සේට නැගිට්ටාම උදේට උන්වහන්සේත් එක්ක කතා කරනවද? අද උදේ ලයිට් ගියා 3ට විතර. ඒ වෙලාවෙ ඉඳලා නිින්ද යන්නේ නැහැ. ලයිට් ගියාම ඊට පස්සේ ෆෑන් ඔෆ් වෙනවා. ඊට පස්සේ අනිත් කරදර වඩ දෙන්නද? ඒක නිසා නිින්ද යන්නේ නැහැ එතනින් එහාට. ඊට පස්සේ ඉතින් මටත් නිින්ද ගියේ නැහැ 3 ඉඳලා. ඉතින් මම කරේ මම කතා කරන්න පටන් ගත්ත දෙවියන් වහන්සේත් එක්ක. හිතේ තියෙන ඔක්කොම කිව්වා දෙවියන් වහන්සේට. කියලා ඉන්නකොට බලනකොට 6ට කාලා. ඊට පස්සේ නැගිටලා පල්ලයට ඇවිල්ලා ඉතුරු වැඩ ටික කරා. දැන් බලන්න දැන් අද ලයිට් ගියේ හින්දාම නෙමෙයි ඔය නැගිටින්න ඕනේ පාන්දර. කොහොමදත් නැගිටින්න. තාම කරුවල තියෙද්දි. හුඟක් ඒගොල්ලන්ට පාන්දර නැගිටලා පුරුදු නැහැ. නේද? ලයිට් යන්න ඕනේ නැගිටින්න. ලයිට් ගියත් සමහර ඒගොල්ලෝ ඒත් නැහැ. මధుරෝ කෑවත් නැහැ. රස්නේ තිබුණත් නැහැ ඒත් බුදි. ඉතින් දැන් මේකෙදී බලන්න ඔබගේ පුද්ගලික ගමන, පුද්ගලික ඔබ ඇවිදින විදිය, දෙවියන් සමග ඔබගේ පුද්ගලික ගමන ඔබේ ඉහළතම ප්‍රමුඛතාවය කරගන්න හැම දවසකදීම. ආමෙන්. පුරුෂයෝ, භාර්යාවෝ, දරුවෝ. බේරෙන්න ඕන නම් මේ තියෙන ප්‍රශ්න වලින්. ගලාති 5:16 වෙනි පදය. ඒකේ අපිට කියනවා යහපත් නමුත් ආත්මයන් වහන්සේ කන්න කොටගෙන හැසිරෙන්න එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. ආත්මයන් වහන්සේ කන්න කොටගෙන හැසිරෙනකොට මාංශයේ තෘෂ්ණාවල් ඉෂ්ට කරන්න යන්නේ නැහැ. එතකොට ඔබ ආරක්ෂිතයි. දෙවියන් වහන්සේ නම්බර එකේ ඉන්නවා.
ආමේන්. ඔබ ආරක්ෂිතයි. 1 පේදුරු 2:3 කියන ස්වාමීන් වහන්සේ යහපත් බව නුඹලා රස බලා දැනගත්ත වුනම් ආත්මික වූ අමිශ්‍ර වූ කිරිවලින් නුඹලා ගැලවීම සඳහා වර්ධනය වන පිණිස අලුත් උපන් බිලිඳුන් මෙන්න ඒට බොහෝ ආශාව යන්නේ. වචනයේ තිබිය යුතු රුචිකත්වය ජීවිතේ. වචනයේ තියෙන්න ඕනේ ආසාව. ගීතාවලිය 1 ඉඳලා 3ට දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ, පෞකාරයන්ගේ මාර්ගයේ නොසිටින්නා වූ, නිന്ദා කරන්නන්ගේ ආසනයේ නොඉඳින්නා වූ, ස්වාමීන් වහන්සේගේ විවස්ථාවේ ප්‍රීතිවන්නා වූ උන්වහන්සේගේ විවස්ථාව රැඳාවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේ. ඔහු දියැලවල් ළඟ සිඳ වූ නියම කලට පළදෙන නොමැලෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේ. ඔහු කරන සියල්ල සඵල වෙයි. ආමෙන්. වහන දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න. ඒකට තියෙන ආශිර්වාද පේනව නේද? බයිබලයේ කියලා තියෙනවා. ඕ බොරු නෙමෙයි. ඕ ඇත්ත කරලා බලන්න බොරුද කියලා. ඔය දෙවියන් වහන්සේගේ වචන උන්වහන්සේ කියනවා මම මේක කරනවා. ඔයා මේක කරන්නකෝ. මම ඒක කරන්නම්. ඒක නිසා දෙවියන් වහන්සේගේ ශක්තිය ඉල්ලන්නේ උන්වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන දේ කරන්න. ඒකටත් දෙවියන්ගේ හයිය ඕනේ මට. මග පෙන්වීම ඕනේ. ආත්මයන් වහන්සේගේ බලය ඕනේ. ආමෙන්. පිලිපි පොතේ 4:6 පදවල කියනවා නුඹලා කිසිවක් ගැන කනගාටු නොවී සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කණ්ඩලව වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වාපල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානයේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලාගේ සිත් සිටිවිලිද ආරක්ෂා කරනවා කියලා. හාලෙලූයා. රැඳිලා ඉන්න උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ රැඳිලා ඉන්න නිතර ගමන් කරන්න උන්වහන්සේත් එක්ක මේ පාපෙන් බේරෙන්න ඕන නම්, වරදෙන් බේරෙන්න ඕන නම් මේක මිස් කරගත්ත තැන ඔබ අහුවෙනවා. මොකද නපුරා බොහොම ඉවසිල්ලෙන් බලන් ඉන්න ඔබ මේවා කරන්නේ නැති වෙලාවක් බලන්න. උඩ බලාගෙන ඉන්න වෙලාවක් බලාගෙන ඉන්නේ. ඒ වෙලාවට තමයි උරිංග ගන්න. එනිසා ඒකයි බයිබලයේ කියන්නේ නොකඩවා යාඥා කරපල්ලා කියලා. අඛණ්ඩව යාඥා කරපල්ලා කියලා 1 තෙසලෝනික 5:17 වෙනි පදේ. නිතරම යාඥා කරපල්ලා, අඛණ්ඩව යාඥා කරපල්ලා, නොනවත්වා යාඥා කරපල්ලා. ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ එපිස පොතේ 5:15 ඉඳලා 21කටත් ඔබට ලියා ගන්න පුළුවන්. ඒකෙත් ගොඩාක් උපදේශයක් අපිට දෙනවා. ඒක මම කියවන්න යන්නේ. ඔබ කියවන්න. පළවෙනි කාරණාව මොකද්ද ඔයා කරන්න ඕනේ? මේ ස්වාමීන් වහන්සේව ප්‍රමුඛයා කරගෙන උන්වහන්සේ ප්‍රථමයා වෙන්න නම් ජීවිතේ මොකද්ද ඔයා කරන්න ඕනේ? උන්වහන්සේත් එක්ක ඇවිදින්න පටන් ගන්න ඕනේ. ආමෙන්. උන්වහන්සේත් එක්ක ගමන් කරන්න. උන්වහන්සේත් එක්ක ගමන් කරන්න. ගමන් කරනකොට උන්වහන්සේ කතා කරනවා, ඔයා උන්වහන්සේට කතා කරනවා. හරි ෂොක් සම්බන්ධතාවේ. දැන් ඕකනේ ඒ දන්නු වෙන්නේ පටන් ගත්තේ දෙවියන් වහන්සේනේ. ඒ දන්නු වෙන්නේ පටන් ගත්තේ. සඳ සිසිල් සමයේ වෙලාවේ දෙවියන් වහන්සේ ආවා උද්‍යානයේට ආදම් හම්බ වෙන්න. උත්පත්ති පොතේ කියනවා සිහිල් වේලාවේදී ස්වාමින් වහන්සේ ආවා කියලා. ආදම් එක්ක කතා කරන්නේ. ඒවයි ආදමු එක්ක කතා කරන්නේ. හැබැයි මොකද උනේ? ඒගොල්ලෝ පඳුරු අස්සේ හැංගුණා. ඒගොල්ලෝ දෙවනාන්සිට මුණ දුන්නේ නැහැ. වරදේ ඉන්නකොට වරදෙන්නාද? අසමත් වෙලා ඉන්නකොට ඒක හරි ගස්ස ගත්තේ නැත්තම් හැංගෙන්න තමයි වෙන්නේ. හැංගෙන්න වෙන්නේ. වරද පිළි අරගෙන වරද නිවැරදි කරගන්න තීරණයක් අරගෙන තමුන්ට කරගන්න බැයි නම් අනුන්ගේ උදව් ඉල්ලගෙන ඒක නිවැරදි කරගන්න ඔබ පියවර ගත්තොත් තමයි ඔබ ආපහු මුණ දෙන්න පුළුවන්. නැත්නම් ඔබට හැංගෙන්නයි වෙන්නේ. අපේ මනුස්ස සම්බන්ධතාවය වලත් එහෙම නේද? මුගක් වෙලාවට අයි අපි ඇස් දිහා බලලා මිනිස්සු කතා කරන්නේ නැත්තේ. මොකක් හරි ප්‍රශ්නයක් මගෙත් එක්ක. ඔව් ඇස් දිහා බලලා කතා කරන්නේ නැති ප්‍රශ්නයක්. අහක බලාගෙන කතා කරනවා නම් ඕ පාස්ටර් මම දන්නවා මෙයාට ලෙඩක් තියෙනවා මගෙත් එක්ක. ඉතින් ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය හැමතිස්සෙම දෙවියන් වහන්සේව ප්‍රමුඛ කරගෙන ඊට පස්සේ උන්වහන්සේ මිනිසුන්ට ඕනේ
ජෝෂුවා ගත්ත තීරණය. පවුලේ ස්වාමී යාවට ඒක විකල්පයක් නැහැ. එයා යන්න ඕනේ දැන් ස්වාමි පුරුෂයත් එක්ක. දරුවන්ට විකල්පයක් නැහැ. එයා යන්න ඕනේ අම්මයි තාත්තයි එක්ක. මම දන්නේ ඔයගලගේ පවුලේ කොහොමද කියලා. මගේ පවුලේ ආවේ එහෙම තමයි. මමත් මගේ පවුලත් අපි ස්වාමින් වහන්සේට සේවය කරනවා. තීරණය ගත්තේ 1985 මම. දෙවනන්සිරි ස්තුතියි. ඒකේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. ඔබ තීරණයක් අරගෙන තියෙනවද? ඔබත් ඔබගේ පවුලත් දෙවනන්සිරි සේවය කරනවා කියලා. අරගෙන නැත්නම් අද ගන්න. අද අරගන්න. ඒ තීරණය. මේක නිකන් කාලය ගත කරන්න එන්න එපා. මෙතනට එන්න කාට හරි සහයෝගයක් දෙන්න. කාව හරි ශක්තිමත් කරන්න. කාව හරි ගොඩනගන්න. ඒක කරන්න ඉගෙන ගන්න එන්න මෙතනට. එතකොට ඔබ ශක්තිමත් වෙලා ගොඩනැගිලා යයි. වැරදි ආකල්පයක් එන්න පස්ස සභාවට. આવත් ඔයාලට ඒක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳ ශක්තිමත් සභාවක පවතින්න තීරණයක් ගන්න. ආමෙන්. උගක් තංගවල තියෙන කංකුචි කවන කතන්දර කියලා මොකක් හරි කරලා ඔබ යවන එක කාලය ගත කළා. වර්ධනද මොකක් හරි අරුම පුදුම දෙයක් කරලා වට්ටලා කෑ ගහලා හිනස්සවල මොකක් හරි කළා යවනවා ඉතින්. එහෙම කොච්චර කල් තියාගන්නද මිනිස්සුන්? ස්වාමීන් වහන්සේ කිව්ව ගෝලියෝ කරන්න මිනිස්සුන්. ආමෙන්. ඔයාගේ සභාවේ ගෝලියෝ බිහි වෙන්නේ නැත්නම් ඒ සභාවක් නෙමෙයි ඒක මූවමන්ට් එකක්. මූවමන්ට්ස් වල ගෝලියෝ බිහි වෙන්නේ නැහැ. මූවමන්ට්ස් වල තියෙන ඒ වෙලාවට මිනිස්සුන්ව සන්තෝෂ කරලා යවන එකයි. දේව සභාව ඊට වැඩිය වෙනස්. ක්‍රිස්තුස් වහන්සේ දේව සභාවේ හිස උන්වහන්සේගේ සැලැස්ම මං හැමදාම උන්වහන්සේ පස්සේ යන්න ගෝලයන්ව ගොඩනගන එක මමත් ගෝලෙක් වෙලා. ආමෙන්. ඒක වෙනවද අපේ සභාවේ? එහෙනම් ඔබ ඉන්නේ ශක්තිමත් සභාවක. මේ සභාවේ සහභාගීකම තියනවද? එකිනෙකාත් එක්ක දරා ගන්නවද? එකිනෙකාව ගොඩනගන්න දේවල් කරනවද? එකිනෙකාට උදව් උපකාර කරන්න බැඳිලා ඉන්නවද? එහෙනම් ඔබ ඉන්නේ ශක්තිමත් සභාවක. මේ සභාවේ නමස්කාරය තියනවද? නමස්කාරය කියවම් බිත්ති හතරේ හාලෙලූයා කියන එක විතරක් නෙමෙයි. ඊයේ මං කිව්වා මුළු ජීවිත රටාවම දෙවියන් වහන්සේට අනුකූලව ප්‍රසන්නව ගොඩනගාගෙන යනවද? එහෙනම් ඔබ ඉන්නේ හොඳ සභාවක, ශක්තිමත් සභාවක. යාඥාවේ ඔබ බලවත් වෙනවද? ශක්තිමත් වෙනවද යාඥාව? ඔබ ඉන්නේ යහපත් සභාවක. ඔබ සාක්ෂි දරනවද මිනිස්සුන්ට දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ කරන දේවල් ගැන? ඔබ ඉන්නේ ශක්තිමත් සභාවක. වර්ධනද මෙන්න මේක තේරුම් ගන්න. ඔබට දෙවියන් වහන්සේට ප්‍රමුඛත්වය ඔබ දුන්නා නම් ඔබ වහාම තෝරගන්න ඕනේ ශක්තිමත් ප්‍රාදේශීය සභාවක්. ඊට පස්සේ එතන පැලවෙන්න ඕනේ. ආමෙන්. එහෙම දුවන්න එපා. එතන පැලවෙන්න ඕනේ. එතන පැලවෙලා දවස ගානේ පළ දරන්න පටන් ගන්න ඕනේ. සමහරුන්ට තියෙනවා පුරුද්ද දුවන්නේ. දුවනකොට ඔබගෙන් වැඩක් නැහැ. සභාවට වැඩකුත් නැහැ. දෙවියන්වහන්සේට වැඩකුත් නැහැ ඔබගෙන්. ඔබට වැඩකුත් නැහැ අවසානයේදී. දුවන්න පුරුදු වෙන්න එපා. කිසිම තැනක් ඔයාලට හම්බ වෙන්නේ සම්පූර්ණ දෙවියන්වහන්සේ ඔබ ගෙනල්ලා තියෙනවා නම් මෙතනට මම අර පෙරකී කාරණාවල් මෙතන තියෙනවා නම් රැඳිලා ඉන්න. අනිත් දේවල් අමාරු වුණත් එතකොට ඒව පහු කරගෙන යන දෙවියන්වහන්සේ ඔබට ශක්තිය දෙයි. ආමෙන්. සම්පූර්ණ සභාවල් නැහැ. මොකද අපි අසම්පූර්ණ හින්දා. තමකට අපි කියන විදිය වැරදි, කියන දේවල් වැරදි. එතකොට මිනිස්සුගේ හිත්‍රි දෙයි. ඔහොම හිත්‍රි දින්න ගියොත් අපිට එක තැනක නවතින්න වෙන්නේ නැහැ. රට වටේම යන්න වෙයි. මේ රටේ තියෙන සභාවල් මදි වෙයි. පිටරටත් යන්න වෙයි. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ ඔබට ඕනේ ශක්තිමත් සභාවක්. හේබ්‍රේ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 24 25 පදවල කිව්වා රැස්වීම අතරින් දෙපා සමහරු පුරුද්දට කරනවා වගේ. දැන් මම මෙතන දන්නවා ඔබ බොහෝ දෙනෙක් පුරුද්දට ඉරිදට එනවා. සතියේ අනිත් රැස්වීම වල ඕගොල්ලෝ මම දකින්නේ නැහැ. කෙලින්ම කියනවා මූණ බලාගෙන කියන්නේ මම මේ. ඕගොල්ලන් පුරුදු වෙලා තියෙන ඉරිදට ආවොත් ඇති. නම ලකුණු කළා ගියොත් ඇති. මම කියන්නේ නෑ මදි. ඇයි හේතුව? ඔයා ප්‍රමුඛතාවයේ දෙවිඳුන්ට දීලා නෑ. ඔයා සහභාගීත්වයේ නෑ. ගෘහ රැස්වීමක ඉන්නවද ඔබ? හොයාගන්න වහාම ළඟ තියෙන ගෘහ රැස්වීමක් සම්බන්ධ වෙන්න ශක්තිය උදෙසා. මේව සභාවක වෙන්නේ නැත්නම් වර්ධනද? ප්‍රමුඛතාවයේ මිනිසුන්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි. හේතු කියන එක නිදහසට කාරණාව. රැස්වීම වලට බයිබලයේ කියනවා හෙබ්‍රේව 10:24-25 සමහරු පුරුද්දකට කරනවා වගේ රැස්වීම අතාරින්න එපා. දැනුයි මිදීමේ කාලය. කාලය ළඟයි. ඒ කතුරුවරයා කියනවා. ආමෙන්. එනිසා ඔබ මේක ගැන බරපතල ලෙස සලකන්න පටන් ගන්න. හෙබ්‍රේව 13:17 වෙනි පදේ කියනවා ඔබගේ සභාවේ වැඩිමහල්ලෝ ඔබගේ ආත්ම ගැන ගණන් දෙන්න සිටින නිසා ඒගොල්ලන් ඔබට සේවය සන්තෝෂෙන් කරන්න ඒගොල්ලන්ට උදව් කරන්න කියලා. ඒගොල්ලොන් කොඳුර මැසිවිලි කී අපරාධේ මගේ මේ කාලේ මේගොල්ලන්ට දෙන්න කී ඔබට මම සේවය කළොත් ඔබට කිසි යහපතක් නැහැ.
කිසි යහපතක් නැහැ. එනිසා ඔබ සේවය ලබනකොට දේව සභාවේ ඒ සේවය කරන නිලධාරීන් සභාවේ සන්තෝෂයෙන් ඒක ඔබට කරන්න ඕනේ. නැත්තම් ඔබට ඒක යහපත් වෙන්නේ නැහැ. වැඩේ ඉතින් කරගෙන යයි. ඒක යහපත් වෙන්නේ නැහැ. ඒක තමයි හේබ්‍රුව 13:17 වෙනි පදේ ස්වාමීන් වහන්සේගේ වචනේ මතක් කරලා දෙන්නේ. ඒ වගේම එපිස 4:11 ඉඳලා 16ටත් ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා ශක්තිමත් සභාවක අවශ්‍ය කරන්නා වූ ඒ එක එක පැති වලින් අවශ්‍ය කරන සේවය, ගුරුවරුන්ගේ සේවය, පාලකවරුන්ගේ සේවය, ඉවැන්ජලිස්ට් වරුන්ගේ සේවය, හරිද නේද? විවිධාකාර විදිහට මේක විහිදිලා තියෙනවා. ඉතින් ඒක ශක්තිමත් සභාවක තියෙන වැදගත් පැතිකඩයන් ඔබ දකින්න ඕනේ, ඔබ භුක්ති විඳින්න ඕනේ. ඒක නිසා පළවෙනිම කාරණාව මොකද්ද? ශක්තිමත් විවාහය ඇති කරගන්න මොකද්ද පළවෙනි කාරණාව? දේවයන් වහන්සේට ප්‍රමුඛත්වය දෙන්න. ප්‍රමුඛතාවයේ උන්වහන්සේට දෙන්න. ඔබ ශක්තිමත් විවාහයක සුරක්ෂිතභාවය රැක ගන්න පළවෙනි පියවර අරගෙන ඉවරයි. දේවයන් වහන්සේට දුන්නා නම් පළවෙනි තැන. ආමෙන්. ඔව්. දෙවෙනි කාරණාව කම්මැලිකම. සෝමාරිකම. අලසකම. වර්ධනද? ඔයාගේ විවාහය පිරිහෙන්න සලස්වනවා. අලසකම. ඇයි? කම්මැලිකම. කම්මැලි වුණාම මොකද්ද වෙන්නේ? දැන් බලන්න හිතෝපදේශයට යන්න. හිතෝපදේශයේ 24 වෙනි පරිච්ඡේදයේ කියනවා කතෘවරයා කියනවා මරු කතාවක්. කො හිතෝපදේශයේ 24 නැද්ද? හොඳයි. හිතෝපදේශයේ 24 එයා කියනවා මරු කතාවක්. 30 ඉඳලා 31 වෙනි පදයට. පෙරලා ගන්න ඔයගලගේ බයිබල්. මේ තාක්ෂණයත් එක්ක වැඩි දුවන්න හදන්න එපා. තියෙන වෙලාවට ප්‍රයෝජනෙ ගමු. බයිබලේ නිතරම පෙරලගෙන ඉන්න. 24 වෙනි පරිච්ඡේදය හිතෝපදේශයේ බලන්න අපිට 30යි 31යි පදවල මෙන්න මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ 30යි 31යි පදවල? ඒක කියනවා අලසයාගේ කෙත ළඟින් ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි. එහි සෑම තැනම කටුගස් වැවි මුළුල්ලම කහඹිලියා වලින් වැසී තිබුණේය. ඒකේ ගල් තාප්පයත් කඩා වැටි තිබුණේය. මොකක් ගැනද මේ කියන්නේ? වත්ත බලාගත්තේ නැති කම්මැලි මිනිසෙකුගේ වත්තක් ගැන. වර්ධනද? වත්ත බලාගෙන නැහැ. මොකද්ද ප්‍රතිඵලය? හැමතැනම කටුගස් වැවිලා. කහඹිලියා වලින් වැහිලා. තාප්පේ කඩා වැටිලා. සමහර විවාහත් මේ වගේ. විවාහය මේ වගේ. ඒකයි මේ කතෘවරයා මෙතන කියන්නේ. ඔයා අලස වුණාම වදනද? පවුල නඩත්තු කරගන්න ශක්තිමත්ව පවත්වාගෙන යන්න සෑහෙන්න වැහැසෙන්න තියෙනවා. වෑයම් කරන්න තියෙනවා. මහන්සි වෙන්න තියෙනවා. කම්මැලි කමින් පවුල ආරක්ෂා කරගන්න බෑ. වර්ධනද? ඒකයි මේ කියන්නේ මේ කතෘවරයා කියන්නේ ඒකයි. බෑ එහෙම බෑ. ඒක නිසා මේ කටුගස් වැවිලා, කහඹිලියා වැවිලා, ගල් තාප්ප කඩා වැටිලා. එතකොට මොනවද වෙලා තියෙන්නේ? ආරක්ෂාව ඔක්කොම නැති වෙලා, ලැජ්ජාවට ඔක්කොම පත් වෙලා. එහෙම තමයි සමහර විවාහ සමහර පවුල් බලන්න. අම්මයි තාත්තයි දෙන්නම, පුරුෂයා භාර්යාවයි දෙන්නම මහන්සිලා වැඩ කරන්න ඕනේ මේ විවාහය පවත්වාගෙන යන්න ස්වාමින් වහන්සේව ප්‍රමුඛයා කරගෙන. ආමෙන්. කම්මැලි වෙන්න එපා ඒකට. කම්මැලි වුණොත් ඒක ලොකු සාපයක් ඔබ ගෙනලා තියෙනවා ඔබගේ පවුලට. දැන් සාපෙන් නිදහස් වෙන්න යේසුස් වහන්සේ ඔබගේ ජීවිතයට ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ වගේ නිදහස් කළායි තියෙන්නේ. එනිසා පාන්දර නැගිටින එක, වැඩ කටයුතු කරන එක, විවාහය නඩත්තු කර ගැනීම උදෙසා ගත යුතු හැම පියවරක්ම භාර්යාව පුරුෂයා ගන්න එක දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඒක උන්වහන්සේගේ සලස්මයි. අලස කමින් ඉන්න එක වර්ධනද? කකුලක් පිට කකුලක් දාගෙන අම්මෝ නියපොතු වැඩේම පාට කරනවා, ඒවා උල් කරනවා, ඒවා මෙහෙම ගානවා. ඕක තමයි අපේ ඒගොල්ලන්ගේ වැඩ. ඉතින් වැඩේම ඒක. ඉතින් කොහෙද විවාහය ගැන? විවාහයට මහන්සි වෙන්නේ නැහැ. මේවට මහන්සි වෙන්නේ. විවාහයට මහන්සි වෙලා කො මිනිසුනේ. නියපොතු උල් කරන්නයි, පාට කරන්නයි, තොල්වල ගා ගන්නයි, අර ඔය මේවයි කොණ්ඩ පාට කරන්නයි. ඕකට මහන්සි වෙන්නේ. කාලය දෙනවා, ඒවට යනවා, රේ යනවා, මේ යනවා. ඔයාගේ වාහනේ කීදෙනට වාහන මෙතන තියෙනවද මම අත් උස්සන්න කියන්නේ. දැන් වාහනේ ඔයා නිසි වෙලාවට තෙල් මාරු කරුවේ නැත්තම් මොකද වෙන්නේ? තෙල් කළු වෙනවා. ආයෙත් තව මාස දෙකක් විතර දුවනවා තෙල් මාරු කරගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? තෙල් කළු වෙලා තෙල් තුනී වෙනවා. එතකොට තෙල් ඇතුලේ එන්ජින් එකේ තියෙන
ඇතුලේ රාජකාරිය කරන්න තෙල් වලට හයිය නැහැ. හරිද නේද මං කියන එක? ඊට පස්සේ ඔම ගිල තෙල් හිඳිලා යනවා. එන්ජින් එක සීස් වෙනවා. තෙල් නැතුව එන්ජින් එකක් දුවන්න පුළුවන්ද? එන්ජින් එක සීස් වුණා. මගේ එන්ජින් එක සීස් වුණා. බිෂොප්ස් කෝලෙජ් එක ගාව මං ඉස්සර වෑන් එක අරගෙන ළමයින් ඉස්කෝලේ ගෙනියනකොට. ලයිට් පත් වුණා මං ගණන් ගන්න නැතුව ගියා. එන්ජින් එක සීස් වුණා. ලොරියක් දාලා ඇදගෙන ආවේ. රුපියල් 600කින් 700කින් කරන්න තිබුණු දෙයට රුපියල් 35000ක් විතර වියදම් කරන්න උනා. කොහොමද වැඩේ? වාහන නම් නඩත්තු කරනවා. සමහරු වාහන තමයි දෙයියෝ. වාහනේ දෙයියෝ. ඇතුළට දාන්නෙත් පිය දාලා. වැකියුම් කරනවා. එයා ෆ්‍රෙෂ්නර් ගහනවා. ඒවා එල්ලනවා. වරද නේද? ගෙදරට හැන්දෑවටම මේ ටිකේ වහිනානේ. හොදලා තමයි පිහලා තමයි ඇතුළටත් දාගන්නේ. ඒව නඩත්තු කරනවා. පවුල නඩත්තු කරන්නේ වාහනේ නඩත්තු කරනවා. වාහනේ නඩත්තු නොකර ඒක කාබාසීනියා වෙලා යනවා වගේම පවුල නඩත්තු නොකළොත් පවුල කාබාසීනියා වෙලා යනවා. ඒ නිසා මේක හොඳට අල්ලගන්න. එක එක්කිනාව අපි කියනවා don't take your spouse for granted කියලා. granted කියලා කියන්නේ එයා එහෙම කරන්න ඕනේ. ඒක එයාගේ වගකීම. ඒක එයාගේ කොටස. එයා කරන්න ඕනේ ඒක එහෙම. එහෙම හිතන්න එපා කියලා මේ කියන්නේ. එහෙම හිතුවොත් ඔයා ඉන්නේ වැරදි අන්තයක. එතකොට ඒකේ විපාකය බරපතලයි. සමහරුන්ගේ විවාහයන් මම දන්නේ ඔබගේ කොහොමද කියලා මේ උදෑසන. ඔබ සෝචි කියලා බලන්න ඔබගේ විවාහය. බොහෝ අයගේ විවාහ මේ නඩත්තු නොකලා වූ මේ වත්ත වගේ මේ අලසයාගේ නඩත්තු නොකලා වූ වාහනය වගේ සමහරුන්ගේ. එතකොට ඒකේ බරපතල ප්‍රතිඵල අවසානයේදී එන්නේ. ඉතින් ඒකේ බලන්න එහෙම නඩත්තු කරගෙන යන්නේ නැති වෙනකොට ගෙදර අරබූද ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. අසමාදාන ඇති වෙනවා. මේ අසමාදාන ප්‍රශ්න ඇති වෙච්ච නැති පවුලක් මට කියන්නකෝ. අසමාදාන ඇති වෙලා නැහැ. අපි කතාව වහවෙලා නැහැ. අපේ කතාපෝ කිසි වචනයකින් රිදෙන්න මම කවදාවත් කියලා නැහැ. බොරු කියන්න එපා. බොරු කියන්න එපා. ඒ නිසා මම මෙතනදී ඔබට කියන්න උත්සාහ කරන්නේ මේ ඒ අසමාදාන ඇති වෙනවා පවුල් වල. දෙන්නෙක් එකට ජීවත් වෙනක පව්කාරයෝ දෙන්නෙක් එකට ඉන්න එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි උනහම මොකද්ද කරන්නේ? අපි කිතු බැති වෙටි. ඉස්සර නම් අපිට උත්තරයක් ඕකට නැහැ. උනහම මොකද කරන්නේ? උනහම වහාම මේ අරබුදය ඉවර කරගන්න ඕනේ. හවුද නැද්ද? අරබුදය ඉවර කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයගේ පවුලේ ෂය වෙන කාරණාව පටන් අරගෙන ඉවරයි පවුලේ. සමහර ඉන්න පොඩි පැලස්තර දානවා. ඒ වෙලාවට පොඩ්ඩක් ෂේප් කරගන්නවා. හැබැයි වල්ලු දුරලා නැති නිසා වල්ලායි පැලවෙනවා. ඔයාගේ වත්තේ වල්ලුවා උගුල්ලන් නැත්නම් තව කෙනෙකුට කියන්න අනේ ඇවිල්ලා මට උදව් කරන්න මේක මට තනියම කරගන්න බෑ මේ වල් ටික උදුරලා දාගන්න කියලා. මේ වැස්ස කාලේ අනිත් එක වැවෙනවා හරි ශීඝ්‍රයෙන්. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඉක්මනින් මුළුමනින්ම අර්බුදය විසඳ ගන්න තැනට එන්න. ෂේප් කරගන්න හදන්න එපා. මම මේ ළඟදී එක දරුවෙක් මට කිව්වා පාස්ට් එයා අඬනවා. එයා අඬලා මට කිව්වා පාස්ට් මේ වගේ ලොකු ප්‍රශ්නයක් ගෙදර කියලා. ඉතින් මම එයාට කිව්වා මම දැන් උදේ සර්විස් එක කළා දවල් එකත් කළා හැන්දෑව එකත් කළා. පස්සේ මම කිව්වා මම එන්නම් රැට. ඔයගොල්ලන්ම හම්බ වෙන්න කියලා. අම්මයි තාත්තයි ලොකු වලියක්. හඳේ රණ්ඩුවක් හබයක්. ඉතින් මේ දෙන්න හබ කරගන්නකොට දරුවට ඒක බලපාන. ඉතින් දරුවා මානසිකව වැටෙනවා ඒකෙදි. හොඳේ. ඊට පස්සේ මේ දරුවන්ට සිද්ධ වෙන දේවල් මේ පවුල් වල අම්මලා තාත්තලා දේවල් හරියට කරන්නේ නැති වෙනකොට ඊට පස්සේ මං ගියා. රෑ ගියා මං ඒ ගෙදරට. ඊළඟ මම සෑහෙන වෙලාවක් ගත කළා. ඊට පස්සේ වැරදිච්ච තැන් කතා කරනකොට නෑ ඔයා ඒක වැරදි. ඔයා ඒක කළා දින වැරදි. ඔයා ඒක කළා දින වැරදි. එහෙම කළා. ඔක්කොම මේවා කළා. ඒ කවුන්සලින් එක ඉවරනකොට දෙන්නට කියන්න ඕනේ දේවල් කියාගත්තා. ඉවර කෙරුවා. ඊට පස්සේ යාඥා කෙරුවා ඔක්කොම අල්ලා. එක එක්කෙනාට යාඥා කෙරුවා සිඹ ගැනීමකින් කාරණාව අවසන් කෙරුවා. මම පහුවදත් කෝල් කළා කොහොමද පුතේ තත්ත්වය? කිව්වා පාස්ට් ගොඩක් හොඳයි. සමාදානයේ ගොඩක් තියෙනවා සිත්වල අපිට දැන් කියලා. එයා කියනවා නැත්තම්
මෙහෙම ඇවිල්ලා බොරුවට මොන හරි කළා ඊට පස්සේ රණ්ඩු ෂේප් කරගන්නවලු. ආයි අනිත් සුමානේ ආයි ඔය කොටුවේමලු. ආයි රණ්ඩු කරගන්නවලු. එදාටත් මොන හරි කියලා පොඩ්ඩක් මොන හරි ෂේප් කරගන්නවලු. ආයි ඊළඟට එනකොට ඊට වැඩි යන්නුත්යි. මම දන්නේ නැහැ ඔබගේ කොහොමද කියලා. ඔබ හඳුන්වා ගන්නවද මේක අනේ මමත් යනවා මේ වගේ ප්‍රශ්න වලින් දැන් කියලා. වල් වැවෙනවා වල්. කියන්න ඇවිල්ලා උදව් කරන්න කියලා අපිට. මේ සභාවේ අපි නිලධාරීන් හැටියට ඉන්නේ වල්ලු ගුල්ලන්න. කුණු වහක් කරන්න. ඒකට තමයි අපි මේ ඉන්නේ. අපි තෝරගත්තේ නෑ දෙවියන් වහන්සේ තෝරගත්ත අපි ඒ වැඩේ කරන්න කියලා. ඕගොල්ලෝ මුකුත් වෙලා නෑ වගේ මෙහි වල් වැවෙනවා දිගට හරහාට. අර ඒ කහඹිලිය වැවෙනවා අර පැත්තෙන්. මෙහි කටු අකුල් හැමතැනම. අර ඒ තාප්ප කඩා වැටෙනවා බලන් ඉන්නේ නැද්දි? මුකුත් වෙලා නෑ ඔක්කොම පාස් අපි වල් මාරු එක නියමයට යනවා පාස් අපේ පවුල් ෂෝක් උදේට නැගිටලා අපි ආඥා කරනවා අපි යනවා එනවා කනවා බොනවා ඔක්කොම හරි ඔක්කොම හොඳයි. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වෙනවා නම් වෙන්නේ නැහැ මම කියන්නේ නැහැ හැමෝගෙම මෙහෙම වෙනවා කියලා. බෑ වෙන්න පටන් අරගෙන තියෙනවා නම් ඔබට මේක දැනිලවත් නැත්නම් කරුණාකර මේක ගැන අවබෝධ කරගන්න. ඒකල මොකක් හරි මේක ගැන කරන්න පටන් ගන්න. නිකන් ඉන්න බෑ නඩත්තු කරගන්න ඕනේ මේක අපි. ආමෙන්. මේකට මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා මේ කරදර මේ බාධක අර්බුද ආපුවම මහා භයංකාරයි අර්බුද. ඒකනේ 4 වෙනි පරිච්ඡේදයේ එපිස පොතේ කියන්නේ ඔන්න කෝප වුණත් පවුන කරල්ලා. ඒ කියන්නේ කේන්ති ගියන කමක් නැහැ. කමක් නැහැ කේන්ති ගියාට. ඔයාලට කේන්ති යනවද? කමක් නැහැ කේන්ති ගියාට. බෑ මතක තියාගන්න. පව් කරන්න බෑ කේන්ති ගිහිල්ලා. කේන්ති ගිහිල්ලා පව් කරන්න එපා. කේන්ති යන එක පවුද? කෝප වුණත් ඒ කියන්නේ ඉඩක් තියෙනවා. ඔයාලට කෝප වෙන්න ඉඩ තියෙනවා. කෝප වුණත් ඒවා මිනිසෙක් වෙන්න බෑ. ලී කැල්ලක් ඩෙස්ක් එකක් බංකුවක් වෙන්න ඕන. කෝප වෙනවා එක එක දේවල් වලට කෝප වෙනවා. හැබැයි පව් කරන්න එපා කෝප වෙලා. ඉර බහගෙන යන්න ඉස්සෙල්ලා ඒක විසඳ ගන්න කියලා කියනවා බයිබලේ. ඉර බහින්න ඉස්සෙල්ලා. දැන් මගේ පෞල් ජීවිතේ බොහෝ දවස් තිබුණා ඉර බහින්න ඉස්සෙල්ලා විසඳගත්තේ නැති ප්‍රශ්නත් එක්ක අනිත් දවසටත් ගියා. හරිද? මම මේ ඔක්කොම දන්නවා හරියට කරලා ඉන්න කෙනෙක් හැටියට නෙමෙයි මම මේ මෙතන පෙනී සිටලා කියන්නේ මේ ඕගලන්ට මේවා. ඉරවල් 10ක් විතර බහැලා ගියා සමහර දවස්වල. ඉරවල් 10ක් විතර බහැලා ගිහිල්ලා ඒත් ප්‍රශ්නේ විසඳගෙන නැහැ. දෙවියන් වහන්සේට ස්තුතියි. ආමෙන්. අපිට ඉන්නවා වටේ ශක්තියක් දීලා. අපිට ඉන්නවා කණ්ඩායමක් දීලා. අපිට ඉන්නවා අපිට උදව් කරන්න යාඥා කරන්න. ඒ වෙලාවේදී අපිත් එක්ක ඉන්න කට්ටියක් දෙවියන් වහන්සේ දීලා. ඒකයි මම කියන්නේ ශක්තිමත් සභාවක කොටසක් වෙන්න කියලා. ආමෙන්. එතකොට ඔබට සෑහෙන ඔබගේ දේවල් බෙදා ගන්න අය, ඔබව තේරුම් ගන්න අය, ඔබට සමච්චල් කරන්න නැතුව ලැජ්ජාටපත් නොකරන අය දෙවනස් ඔබට දීලා තියෙනවා. සහෝදර සහෝදරයන් හැටියට පවුලේ දේව සභාව තුල. ඒක නිසා ඉක්මනින් මේවා විසඳගමු අපි. ආමෙන්. රණ්ඩු හබ ඇති කරගන්න එපා. ඕනේ මෝඩයෙකුට පුළුවන්ලු රණ්ඩුවක් ආරම්භ කරන්න. ඔබ රණ්ඩු ආරම්භ කළා තියනවාද? අතුසම්බන් රණ්ඩු ආරම්භ කළා තියන අය? රණ්ඩු ආරම්භ කළා තියෙන අය අතුස්සන්න. මං කියන්නේ රණ්ඩු ආරම්භ කළා තියෙන අය අතුස්සන්න. කතාවකින් වෙන්නේ නැති, හප්පකට ගිහිල්ලා වෙන්නේ නැති, ගැස්සීමකින් වෙන්නේ නැති රණ්ඩු ආරම්භ කළා තියෙන අය. රණ්ඩු ආරම්භ කළා තියෙනවා. රණ්ඩු ආරම්භ කළා තියෙනවා. රණ්ඩු ආරම්භ කරන්නේ බයිබලයේ කියනවා මෝඩයෝ කියලා. බයිබලයේ කියනවා හබ පටන් ගන්න රණ්ඩු පටන් ගන්න මෝඩයෝ කියලා. බයිබලයේ කියනවා හිතෝපදේශය 29 22 20 3 වෙනි පදයේ 25 24 වෙනි පදයේ රණ්ඩු පටන් ගන්න මෝඩයෝ. දැන් රණ්ඩුවක් පටන් ගන්න එනකොට ඔයා මොනවද කරන්නේ? ඥානවන්තයා මොනවද ගන්න ඕනේ? රණ්ඩුවක් ඇති වෙන්න යනවා කියලා දැනගත්තම ඥානවන්තයා මොනවද ගන්න ඕනේ? එල්ලිගෙන යනවද පස්සෙන්? සමහරු ඉන්නවා අර කාමරේට යනකොට ඒකට යනවා පස්සෙන්. ඒකෙන් ඇවිල්ලා කුස්සියට යනකොට කුස්සියට යනවා පස්සෙන්. එල්ලි කියනවා. මේක නවත්තන්නේ නැහැ. මොඩෙක් ඔයා. ඔන්න. වා මොඩෙක්. එතන හොඳම වැඩේ පාන් ගේන්න යන්නකො එළියට. මාළු පාය එකක් ගේන්න ගිහිල්ලා. එළියට යන්න මගාරින්න අවස්ථාව. එල්ලි අර කාමරේ මේ කාමරේට කුස්සියෙන් টয়ලට් එකටත් යනවා පස්සෙන්. ඉන්න දෙන්නේ නැහැ. කොහොම හරි එල්ලි යනවා මේක කිය.
මමත් ඔවා කරලා තියෙන හින්දායි මම දන්නේ. නැත්තම් මං කොහමද ඔවා දන්නේ? බයිබලේ නම් ඔවා කියලා තියෙනවා මම ඔවා කරලා තියෙනවා. ඉතින් මම මෝඩෙක්. එහෙම කරපුවම මම මෝඩෙක්. එල්ලි යන එක. එල්ලි යන්න එපා. හරිද නේද? රණ්ඩු කරන්න යන්න එපා. හබ්බ පටන් ගන්න එපා. ඒව පටන් ගත්තම නිකන් වක්කඩවල් කැඩුවා වගේ. හරිද නේද? තියෙන කුණු ගහගෙන යනවා කියන්නේ පුදුම වේගෙන්. ඊට පස්සේ ඒව ආපහු ගන්න බෑ. කියාගෙන යනවා තියෙන මුළු මොනවාද සනුහරේම තියෙන ඒවා කියනවා ඊට පස්සේ. බලගේ අම්මයි මම බලගේ තාත්තයි මම බලගේ අයියයි මම බලගේ අක්කයි මම බලගේ පරම්පරාව මෙමය කියලා දාපන් පුතේ. හරි අමාරු ඊට පස්සේ අපව රිවර්ස් එකේ එන්න ඒව ගන්න බෑ. දැන් කිව්වනේ. දැන් කිව්වට පස්සේ ඉවරයි ගන්න බෑ. ඕනේ මෝඩයෙකුට පුළුවන් රණ්ඩුවක් පටන් ගන්න. බෑ ඥානවන්තයා එහෙම කරන්නේ. එයා බලාගෙන ඉඳලා ඒක ෂේප් කර ගන්නවා. දේව කරුණාව තියෙන මිනිස්සු. අපි දේව කරුණාව තියෙන මිනිස්සු. ආමෙන්. එතන මේ වගේ හිර වෙන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලම මේ රණ්ඩු හබ ඇති වෙනකොට මොනවද දන කරන්න ඕනේ? හැමතිස්සෙම දකින්න අනිත් එක්කෙනාගේ ඇහි තියෙන රොඩ්ඩනේ. රොඩ්ඩ ගැන්නේ කතා කරන්නේ හැමතිස්සෙම. බයිබලයේ කියනවා මේවා හබ මේ සංසිඳවා ගන්න සමනය කර ගන්න පළවෙනි කාරණාව ඔයාගේ ඇහි තියෙන පොල් පරාලය අයින් කරගන්න කියලා. ඔයාගේ ඇහි පරාලයක් තියාගෙන ඔයා කියනවා ගිහිල්ලා මට ඔයාගේ රොඩ්ඩක් තියෙනවා පේනවා අරන් දාන්න ඉඩ දෙන්න කියලා. බයිබලයේ කියනවා පරාලය ඉස්සලා අයින් කරගන්නilla. මතේසු බාරංචි 7 ඕක කියන්නේ. ඉස්සලා පරාලය අයින් කරගන්නilla එතකොට රොඩ්ඩ අරන් දාන්න හොඳට පෙදෙයි කියලා. ඒක නිසා මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය මතේ 7:15 වෙනි පදේ කියන්නේ හැමතිස්සෙම ඔයාගේ පුරුෂාව භාර්යාව වෙන්නනේ ඒකලම බොහොම අපි කියන්නේ මේ නැවත නගා සිටවන්න ඕනේ නැවත යථා තත්වයට ප්‍රකෘති තත්වයට ගේන්න ඕනේ බොහොම මුරුදුව කියලා කියනවා. කෑ ගහලා එකට එක කරලා නෙමෙයි. එක්කෙනෙකුට වැරදිලා එයා කෑ ගහගෙන යනවා නම් ඔයා සද්ද නොකර ඉන්නකො පොඩ්ඩක්. එක දවසක් මට භාර්යාව කෑ ගහනවා පුරුෂයා එයාට කෑ ගහනවා කියලා මට කෑ ගහලා එයා කියනවා. මං කිව්වා ඔයා පොඩ්ඩක් නවත්තනවද කට? එහෙමම කිව්වා මං. ඔයා පොඩ්ඩක් කට නවත්තනවද දැන්? ඊට පස්සේ ගල් ගහලා වගේ ෆෝන් එකෙන් නේ කමක් නැහැ. මේ පේන්නේ හිටියත් මම ඕක කියනවා. ඊට පස්සේ ෆෝන් එකේ නේ සද්දයක් නැහැ. මං ඔයා සද්ද නැද්ද දැන්? නෑ පාස්ටර්. මං අහගෙන ඉන්නේ කියන්නේ කිව්වා. මං කිව්වා ඔයා දැන් සද්ද නකර කොහොමද ඉන්නේ? කොහොමද ඉන්නේ? පොඩ්ඩක් එයාට කේන්තිය නිමෙන්න ඉඩ දෙන්න. දෙනවද? ඒක කරනවද එයා? ඔව් පාස්ටර් මං කරන්නම්. මං කිව්වා මං එනවා බලන්න. මං එනවා බලන්න කිව්වා. මං ගියා බලන්න. ඉතින් අර කෑ ගහපු එක එහෙමම නැවතුණා. අරයා කෑ ගහලා එයා එහාට යනවා මෙහාට යනවා. ඔය එකෙක්වත් වෙන්න ඕනේ නැහැ. ඔය උන්ට බෑ මට ඇවිල්ලා උදව් කරන්න. ඒකෙන්ද ගිහිල්ලා. මට දැන් ඇහෙනවා මේ ෆෝන් එකෙන් ඒක. මං ඉතින් ඒව ගණන් ගත්තේ නැහැ. මං ගිහිල්ලා කතා කරනකොට ඔක්කොම නිමිලා. ඊට පස්සේ නිසි විදියට ඔක්කොම මූලෝත්පාදනය කෙරුවා තිබුණා වූ වල් පැලෑටි ටික. ඒව උගුල්වල දාලා තමයි ආපහු පස කොටලා පාත්‍ය ආපහු හදලා ආවේ. ආයි වල් වැවෙනවා කොමාවට. මේ වැස්සනේ. අර ඉස්සල්ලා තිබුණු ගස්වල වැටුණු බීජ තියෙනවනේ. ඒව තියෙනවා වැටිලා. ඒව අපිට පේන්නේ නැහැ. ඒව තියෙනවා. ඕව පැලවෙනවා ආපහු. ඒක නිසා මං කියන්නේ ආයි වල්ලු දුරන්න ඕනේ. වල්ලු දුරනවා බිම සකස් කරනවා. ආපහු වල් වැවෙනවා ආපහු වල්ලු ගුරනවා. ඕක තමයි විවාහය. හිතන්න බෑ එක දවසක් අපි වල්ලු දුරලා දැම්ම දැන් නම් ආයි වැවෙන්නේ නැහැ. හරි ෂොක්. එහෙම පවුල් මම දන්නේ නැහැ. එහෙම පොළවක් මම දන්නෙත් නැහැ. උදුරනකොට තව කොහේ හරි ආපහු වැටලා තියෙනවා සෙට් වෙලා තියෙන්නේ. මේ ටික ගිහිලා කාලයක් ගියාම ආයෙ අරකෙනවා අතනින් ඇතුළට. ඒකින්ද මං කියනනම් මගේ ප්‍රේමවන්ත සහෝදරේ බොහොම ප්‍රවේශමෙන් අපිට බයිබලයේ කියනවානේ අපිට සමාව ලැබිලා තියෙන්නේ කියලා. එහෙනම් නිතරම සමාව දෙන්න තැන ඉන්නකෝ. සමාව දෙන්න තැන ඔබ ඉන්නවද? දැන් මම මේ කතා කරන්නේ මොනවද? අලසකම නැති කරගන්න එක ගැන. මේ අලස හින්දානේ මේව කරන්නේ නැත්තේ. සමාව ලැබුණු අය කෙනෙක් හැටියට සමාව දෙන්න. හැමතිස්සෙම හොඳ අනුශාසනාවක් ගන්න. හිතන්න එපා ඔයාලට ඔක්කොම විසඳ ගන්න පුළුවන් මේක. සමහරව හරි ලැජ්ජයි ඇවිල්ලා කියන්න මේක. හරිද නේද? කියන්න ලැජ්ජයි.
ලැජ්ජහින්ද දේවල් ගොඩක් උග්‍ර කරගන්නවා ඊට පස්සේ අවසානයේදී. ඉතින් අපිට ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙන්නේ ඉල්ල ගන්න උදව්. දැන් සෙන්තකී යෝධියයි රණ්ඩු කරගත්තා. පිලිපි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ. පාවුලුතුමා එතනට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳුවා. කාන්තාව දෙන්නේ හබ කරගන්නකොට එතන. හරිද නේද? එයා ගිහිල්ලා ප්‍රශ්නෙට උදව් කරුවා ඒක විසඳ ගන්න. ඉතින් ඒක නිසා අපිට ඕනේ අනිත් එක කැප වෙන්න sannivedanayට කතා කරන්න කැප වෙන්න. අහක බලාගෙන අහස බලාගෙන උළු ගැනගෙන ෆෑන් එක දිහා බලාගෙන නෙමෙයි කතා කරන්නේ ඇහැ බලාගෙන. ආමෙන්. ඇස් දිහා බලාගෙන කතා කරන්න. ඇස් දිහා බලාගෙන කතා කරන්න. හුඟක් වෙලාවට ප්‍රශ්නයක් තියෙනවා අහක බලාගෙන කතා කරනකොට. ඒ නිසා මේ පවුල් වල මේ sannivedanayට ඔබ කැප වෙලා ඉන්නවද? එකිනෙකත් එක්ක කතා කරගන්න. sannivedanaya. පවුලේ දේවල් ගැන, ළමයින් ඉන්නවා නම් ඒගොල්ලෝ ගැන, ඉතුරු අනාගතය ගැන, සලස්මෝල් ගැන කැප වෙලා ඉන්නවද? කතා කරගන්න දෙන්න. අර ඉස්සර පාස්ටර් ක්‍රිෂාන්ත තිලකරත්න ඉන්න කාලේ කියන කුටු කුටු ටයිම් එකක් කියලා. කුටු කුටු ටයිම් එකක්. පුරුෂයා භාර්යාව අතර කුටු කුටු ටයිම් එකක්. කියන්නේ කුටු කුටු ටයිම් එකක් කියලා. කුටු කුටු ටයිම් එකක්. කුටු කුටු ටයිම් එකක්. තියනවාද ඒ වගේ එකක් කුටු කුටු ටයිම් එකක් ගෙදර? ඒවා වර්ධනය කරගන්න. නැත්තම් පටන් ගන්න අද හැන්දෑවට ගිහලා කුටු කුටු ටයිම් එකක් පටන් ගන්න ඕනේ. තෝසේ කඩේකට ගිහිල්ලා හරි කමක් නැහැ කුටු කුටු ටයිම් එකක් පටන් ගන්න ඕනේ. වෙන කඩේකට ගිහලා කන්න සල්ලි නැත්නම් තෝසේ කඩේට ගිහලා කන්න පුළුවන්. තෝසෙත් කන්න ලේසි නෑ දැන් නේද? හොඳයි. ඒකේ ඒ වෙලාවේදී අර ඇහුම්කන් දෙන එක එක එක්කෙනාට ඇහුම්කන් දෙන එක හරි වටිනවනේ. මම ඉස්සර වෙලා කියෝ යනටදී අරයටත් පොඩ්ඩක් කියන්න දීලා අහගෙන ඉන්න එක. හරිද නේද? කතා කරනකොට අහගෙන ඉන්න. අපිට අහගෙන ඉන්න හරිම අමාරුනේ. හරිම අමාරු අහගෙන ඉන්න. ඔයාට අහගෙන ඉන්න බෑ නා. ඔයාට මුකුත් කියන්න ඔයා උපයාගෙන නැහැ. ඒ නිසා ඔයා අහගෙන ඉන්නේ නැත්තම් ඔයා ප්‍රශ්නෙට තව ප්‍රශ්න එකතු කරනවා. අහගෙන ඉන්න බෑ නං. මැද්දෙන් පැන පැන කතා කරනවා නම්. එයා බිනු දෙනෙක් කතා කරගෙන ඉන්නවා. එයා කියනවා ඒක උනේ බදා. නෑ ඒක උනේ අඟහරුවාද. අරයා පැනලා. කට වහගෙන ඉඳපන්කො බදා දෙක වරන් පස්සේ කියපල්ලා. පස්සේ ගිහලා කියපන්කො මේක උනේ අඟහරුවාදනේ අනේ ඔයාට මතක නැද්ද කියලා. එතෙන්දිම පයින්නවා. කවුරු හිටියත් කමන්නේ මැද්දෙම. නැහැනේ. ඊදා එහෙම නෙමෙයි උනේ. ඔක අඟහරුවාද උනේ. පුරුෂයා කිව්වම් බදාද කියලා භාර්යාව කියන අඟහරුවාද කියලා. අහංගින් එක්කෙනා දන්නවා මෙතන අවුලක් තියෙනවා කියලා. පොඩි දේවල් දැක්කද? පොඩි දේවල්. පොඩ්ඩක් ඉවසගෙනවා කතා කරගෙන හිටියානම් ඒ වෙලාවේදී අහගෙන හිටියානම් එයා කියන එක පස්සේ ඔයාලට ගිහලා කියන්න පුළුවන්. මේක අඟහරුවාද නේ? ඔයාලට මතකද අඟහරුවාද? ඊට පස්සේ ඔයාගේ සාකච්ඡාවට ගේන්නේ. අතන මිනිස්සු ඉස්සරහ පිට පැනලා එයා වගේ පුරුෂයාව නිවැරදි කරන්න, වගේ භාර්යාව නිවැරදි කරන්න එතනට යන්න එපා. එතකොට එතන අවුලක්. ලොකු හානි කරන දෙයක් නම් ඒක කියලා නිවැරදි කරන්න හරි. හැබැයි බදාදයි අඟහරුවාදයි අතර ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක්. සමහරු පැන කියනවා. ඒකෙන්ද ඇහුම්කන් දෙන්න. යාකොබ් පොතේ 1:19 කියන්නේ ඒක ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දෙන්න ඉක්මන් වෙන්න. කේන්ති යන්නයි, කතා කරන්නයි ප්‍රමාද වෙන්න කියලා බයිබලයේ කියනවා. ඇහුම්කන් දෙන්න ඉක්මන් වෙන්න. යාකොබ් 1:19. ආමෙන්. ඉතින් ඒක ඔබගේ හැම සම්බන්ධතාවයකට වැදගත්. හැමතිස්සෙම කතා බහ හරි ගස්ස ගන්න. කේන්තිගේ ගමන් කියන්නේ සත්තුන්ගේ නම්. සත්තුන්ගේ නම් කියලා පටන් ගන්න. ඉතින් කොයිද ඒව කිව්වට පස්සේ ආයෙ අදින්න බෑ. තුවාල කරනවනේ ඒව කියලා. වර්ධිනවද? ඉතින් ඒක නිසා කතාව ගැන ප්‍රවේශම් වෙන්න. කතා විලාසය ගැන ප්‍රවේශම් වෙන්න. ටෝන් එක ගැන ප්‍රවේශම් වෙන්න. සමහරු කෙනාගේ ටෝන් එක හරි නෑ මට. සමහරුගේ කතා විලාසය හරි නෑ. කමාරු කතා කරන වචන පීයෙන් අයිනේම වගේ. ටෝන් එක හරි නෑ. වේගය වැඩි. හරිද නේද? මේවා ඔක්කොම හසුරවා ගන්න පුළුවන් දේවල් බැරි දේවල් නෙමෙයි. ඒ නිසා ඔබගේ කතා මේ ප්‍රමාණය ගොඩනගා ගන්න. කතා කරන විදිය ගොඩනගා ගන්න. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ටිකක් ගැඹුරෙන් sannivedanaya කරන තැනකට එන්න. ගැඹුරෙන් sannivedanaya කරගන්න එන්න. සාකච්ඡා කරනකොට දේවල්. ආමෙන්. සහෝදරිය හැම වෙලාවෙදීම අපි මේ අවුල් කරගන්නේ හුඟක් වෙලාවට අපේම විහිං. ඔයා පවුලක් හැටියට ඔයා නියම කරගෙන ඉන්නවද පුරුෂයයි ඔයා ටිකක් එකතු වෙලා ටිකක් නිදහසේ කතා බහ කරන්න වෙලා එළියට යන්න පොඩ්ඩක් ගිහිල්ලා ඔය දන්නවද ළමයි එක්ක නෙමෙයි තනියම ඔය දෙන්න යන්න. මේ මොන කෝලමක්ද මේ? අපි දැන් බැඳලා අවුරුදු 25 ළමයි ඉන්න පිස්සුද ඔයාලට? මට එහෙම එන්න පුළුවන්ද? මේ අපේ ඒගොල්ලෝ මේ මොන කෝලමක්ද මේ?
කෝලං වෙන්න ඉස්සල්ලා මේක කරන්න. කෝලං වෙන්න ඉස්සල්ලා. නැත්තම් කෝලං වෙනවා තමයි. ඒ නිසා මේක ගැන ඔබ අල්ලගත්තොත් ඔබට යහපත්. තුන්වෙනි කාරණා. පවුල ශක්තිමත්ව තබා ගන්න මොනවාද මං කිව්වේ? තබා ගැනීම තුල ආරක්ෂා කරගන්නේ කොහොමද? ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන පළවෙනි කාරණාව ස්වාමීන් වහන්සේ නම්බර 1 වෙන්න ඕනේ. හරිද? දෙවෙනි කාරණාව අලසකම දුරු වෙන්න ඕනේ. සෝමාරිකමත් එක්ක පවුල් ජීවිතයක් යන්න බෑ. පවුල් ජීවිතයක් කියන්නේ මහන්සි වෙන්න තියෙනවා. පුරුෂයා මහන්සි වෙන්න ඕනේ, භාර්යාව මහන්සි වෙන්න ඕනේ, දෙන්නම මහන්සි වෙන්න ඕනේ. ළමයි මහන්සි වෙන්න ඕනේ. දායකත්වය අවශ්‍යයි ඔක්කොම අල්ලගෙන පවුලට. ආමෙන්. නැත්තම් පවුලක් ගෙනියන්න බෑ. එනිසා ළමයින්වත් පුංචි කාලේ ඉඳලා පුරුදු පුහුණු කරන්න ගෙදර දොරේ වැඩ කටයුතු කරලා තමුන්ගේ වැඩ සහල්ලු කරගන්න තැනට ගේන්න. ඒකනේ මම දානුයි අශානේ අවුරුදු 18 වෙනකොටම ටක් ගාලා ලයිසන් අරන් දුන්නේ. දැන් එහෙට යන්න මෙහෙට යන්න මට යන්න ඕන නැහැ. දැන් මං යන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ යවනවා. ඒගොල්ලෝ යනවා ඒක කරනවා මේක කරනවා. බානකෝ එතන ගිහිල්ලා ඒගොල්ලෝ පුරුදු වුණා. දැන් බැඳලා ඒගොල්ලන් දැන් ඒක කටයුතු කරගෙන යනවා. මේවා හුරු කරන්නකෝ පුංචි කාලේ ඉඳලා ළමයින්ට. සමහර කෙනාට කුස්සියට එන්න දෙන්නේ නැහැ ගෑනු ළමයාට. එයා හිතින් මොනවද කරන්නේ? අරව ගගා මේව ගගා මේක හූර හූර කකුල උඩ දාගෙන අර ඒක බල බල මේක බල බල අරක කොට කොට මේක කොටනවා වැඩේම. ඒක කොට කොට ඒක බල බල ඔන්න කාලය ගත කරනවා. මුකුත් ඉගෙන ගන්න නැහැ. ගෙදරට ඇවිල්ලා දෙයක් කරන්න දෙන්නේ. අපෝ ගිහිලා යා කෙරුවොත් මට ආපහු කරන්න වෙයි. ඒ නිසා ඕනේ නැහැ. දුක් වේ අම්මලා ඔබට. දුක් වේ ඔබට අම්මලාට. ඒ ළමයින් ඇතුළට ඇවිල්ලා කුස්සියට ඇවිල්ලා වරද්දලා පොල් ගාන එක දෙන්න, වරද්ද ගන්න දෙන්න. පොල් හිරව ගන්න දෙන්න. ලොකු රේණු. මෙයා පොල් ගාන්න ගත්තොත් මෙයා ලොකු රේණු ගාන්නේ. කමන්නේ ගාන්න දෙන්න ලොකු රේණු. ඔයාට හීනි රේණු ගාන්න පුළුවන් වුණාට එයාට බෑ. එයාට පුළුවන් තාම ලොකු රේණු ගාන්න දෙන්න. එයාට ලොකු රේණු. කණ්ඩපා ළමයින්ව. පොඩි කාලේ ඉඳලා දෙන්න ඒගොල්ලන්ට වැඩ කරන්න ගෙවල් වල. නෑ එහෙම කරන්න එපා. යාට ඉගෙන ගන්න තියෙනවා. ඉගෙන ගන්න වෙලාවක් දෙන්න. මේ වෙලාවේ ඉගෙන ගන්නilla. මේ වෙලාවේ වැඩ කරපල්ලා. ඕන නැති හුරතලේ. වර්ධනද ඔයාට ගිහිල්ලා අන්තිමට ඔබ ලොකු විනාශයක් කරනවා. ඔබගේ ළමයාටත් විනාශයක් කරනවා. ඔබත් විනාශයක් කරගන්නවා. ඔබට විසඳ ගන්න බැරි ප්‍රශ්න වලට ඔබ ඇතුල් වෙනවා. තුන්වෙනි කාරණාව බලන්න. පවුල ශක්තිමත් කරගන්න. බොරු කියන එක නවත්තන්න. එකිනෙකාට බොරු කියන එක නවත්තන්න. බොරුව වදන දැන් විවාහයේදී අපි ඇතුල් වෙනකොට විවාහයකට ඇතුල් වෙනකොට අපි කියනවා දුක් සැප දෙකේදී පෝසත් අපෝසත් භවයේදී රෝගී නිරෝගී බව දෙකේදීම දෙවියන් වහන්සේගේ වචනේ නියමයේ පරිදි මම ඔබව බලා ගන්නවා. වැඩි කාලයක් යන්නේ නැහැ. ඔක රිවර්ස් කරගන්න. ඕක නොකර ඉන්න. එතකොට බලන්න ඔබ විවාහය තුල බොරුව ඔබගේ ජීවිතේ ඔබ තබාගත්තොත් පුරුෂයා හැටියට භාර්යාව හැටියට බොරුව තිබුණොත් විවාහේ මේක පිළිකාවක්. ඔබ දන්නේම නැතුව මැරෙනවා. බොරුව පිළිකාවක්. තේරුම් ගන්න. මේ බොරුව තියෙන්න දෙන්න එපා. එහෙන් බොරු කීම අතහැර දමා. එක එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමග සැබෑව කතා කරන මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය. පුරුෂයා භාර්යාව ඊට වැඩිය කොච්චර සමීපද මේකෙදී? එක මාංශයක්. ඇත්ත කිව්වම ටිකක් අමාරුයි. විපාකයේ විඳින්න වෙයි. හැබැයි බොරු කියලා අහුවෙලා විපාකයේ විඳිනවට වැඩිය ඇත්ත කියලා පොඩි වේදනාවක් විඳින එක හොඳයි. කීදෙනෙක් කියනවා ආමෙන් කියලා එකට? සමහරු බොරු කියන ඊට පස්සේ ඇත්ත අහුණා. ඉවරයි. කොහෙන්ද විසඳගන්නේ? බොරුනේ කිව්වේ. එතකොට දැන් සමූහයේ සමීපතයා සමූහයේම ලැපැත්තේ ඉන්න කෙනා බොරු කියලා අහුනොත් එහෙම මේක බොරුයි කියලා ඔයා දැනගත්තම කොච්චර බලපෑමක් ඇති වෙනවද මේ පවුලකට? එතකොට නිකන් කල්පනා කරලා බලන්න. ඒ නිසා බොරුව පවුල දුර්වල කරනවා. යන්න දෙන්නේ නැහැ ඉස්සරහට. ඒ නිසා බොරුව වහාම නවත්තන්න. ඒ බොරුව කියවුවහම ඒකෙන් ඇති වෙන විපාකය තේරුම් ගන්න. ඇත්ත කිව්වහම ඒකට මූණ දෙන එක අමාරු වෙයි ඒ වෙලාවට. ඇත්ත කිව්වම මේ වෙලාවට අමාරුයි. හැබැයි දීර්ඝ ගමනේදී ඒක ලොකු සහනයක් සහ සුවයක් ඔබට ගේනවා. බොරු කියලා ඔයාට ඒ වෙලාවේදී භාර්යාවගෙන් පුරුෂයාගෙන් බේරෙන්න පුළුවන්. හැබැයි ඇත්ත එලිදරව් වුණ වෙලාවට ඔයා කොහොමද ඒකට මුහුණ දෙන්නේ?
කොහොමද මොන දෙන්නේ? මේක ගැන කල්පනා කරලා බලන්න. එනිසා බොරුව වර්ධ වෙනවාද? මේ පෞල් විවාහයක විවාහ ජීවිතයක ඉස්සරහට යන්න තියෙන ලොකුම අත්‍යවශ්‍යම ද්‍රව්‍යය තමයි විශ්වාසවන්තකම. විශ්වාසය. එනිසා පුරුෂයනි තමුන්ගේ භාර්යාවන් කෙරෙහි විශ්වාසය ගොඩනගා ගන්න. භාර්යාවනි පුරුෂයන් කෙරෙහි විශ්වාසය ගොඩනගා ගන්න. ඒක මැද්දට එන වූ හැම කාරණයක් එක්කම ගනුදෙනු කරගන්න. ඒ විශ්වාසය බිඳින්න එන. අවිශ්වාසවන්ත වුණා නම් කියන්න මට සමා වෙන්න මගේ අතින් මේක වුණා කියලා. එතකොට ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඔයා උනේ නැහැ කියලා යනකොට මේක ආරංචි වුණොත් එහෙම භාර්යාවට නැත්තම් පුරුෂයාට ඒක විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා ඊට පස්සේ. ඒක තුවාල ඇති කරනවා. ඇතුලේ ගැඹුරු තුවාල ඇති කරනවා. ඔයගොල්ලන්ට තේරෙනවද මන් දන්නේ මං කියන එක? කීදෙනෙකුට තේරෙනවද මං කියන එක? ස්වාමීන් වහන්සේ අපිට කරුණාව දෙනසේක්වා. මේ වගේ නිදහස් වෙලා ශක්තිමත් පවුලක් සුරක්ෂිත කරගන්න. ආමෙන්. එනිසා මේකේ මේ බොරුව ඒක තුවාල කරනවා. ඒකයි මේ එපිස 4:25 වෙනි පදේ එහෙම කිව්වේ. ඔය බොරුව කියන එක ගොඩක් නිකන් මවහ පෙන්නන දේවල් කියනවා. ගොඩක් විශාල කරලා පෙන්නනවා. මම කවදාවත් එහෙම කරනවද අනේ ඔයාට? කවදාවත් මං කරලා නැහැ. කවදාවත් මම කරන්නේ නැහැ. කවදාවත් මං කරලා නැහැ. කවදාවත් මං කරන්නේ නැහැ. කියපල්ලකෝ මේ පාර මගේ අතින් උනා කියලා. කවදාවත්ම වෙලා නැහැ. දැන් මේ ගමන නම් උනා කියලා. ප්‍රශ්නේ ඉවරයිනේ එතකොට. කියන්න එපා. එපා කියන්න. ඇයි මිනිස්සු බොරු කියන්නේ? බොරු කියන්නේ ඇයි මිනිස්සු? ඇයි බොරු කියන්නේ? ආත්මාර්ථකාමී කාරණාවල් උදෙසායි. ඒකටයි බොරු කියන්නේ. යාකෝබ පොතේ 4 පළවෙනි පදේ ඉඳලා ඉදිරියට ඔබට කියවන්න පුළුවන් ආ. යාකෝබ 4:1 ඉඳලා ඉදිරියට. නුඹලා අතරේ යුද්ධත් දබරත් කොයින්ද ඒව පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුල යුද්ධ කරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද? සමහරු හදනවාද? එච්චරට බොරුවට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඇත්ත කියනවා කියන එක හරියට ඒගොල්ලන්ට අලුත් භාෂාවක් කතා කරනවා වගේ. ඇත්ත කියන එක. දැන් හරියට මට ඇත්ත කියන එක ප්‍රංශ භාෂාව කතා කරනවා වගේ වුණොත් කොහමද? මට බෑනේ ප්‍රංශ භාෂාව. මම ඇත්ත කියන එක නිකන් ප්‍රංශ භාෂාව වගේ කියලා කියන්නේ. ඊ තරම් අමාරුයි මට බෑ ඒක කතා කරගන්න බෑ. සමහරු ඒ තරමට බොරුවට පුරුදු වෙලා තියෙනවා. මේ බොරුවට පුරුදු වෙලා තියෙන නිසා ඇත්ත කතා කරන එක ප්‍රංශ කතා කරන එක ග්‍රීක කතා කරනවා වගේ. අමාරු භාෂාවල් දෙකක් ගැන මම ඒ කිව්වේ. ඒව කතා කරන්න හරි අමාරුයි. ගාල මෙහෙන් එන්න ඕනේ. ඕ අම්මෝ හරියවල්. ග්‍රීකුත් එහෙමයි මේකත් එහෙමයි. ඔක්කොම එහෙමයි. ඒක නිසා මම ඔබට කියන්නම්. මගේ ලේලි මගේ දිහා බලන තරහ වෙන්නේ නැහැ යා මන් දන්නවා. අපි දෙන්න කතා කරලා අහන කොහොමද? එයා තරහ වෙන්නේ නැහැ මගෙත් එක්ක. ඉතින් බලන්න මේ වගේ සමහරුන්ට මේ ඇත්ත කියන්නේ කොන්න ඕවගේ. හරි අමාරුයි. කවදාවත් කරන්න බෑ. ඒක හරි අමාරුයි. කවදාවත් පුරුදුත් නැහැ මට කරලත් නැහැ නේ. වාගේ පුරුෂයාට භාර්යාවට ඇත්තම කියන්නේ. මගේ අද මෙහෙම වුණා. එයා සමාව දෙයි ඒ වෙලාවේ. වා නැහැ කියලා පස්සේ අහුනත් එනවා ගුටි කනවා. පවුල ඉවරයි. වඩ දෙන්නද? දාලා යනවා. හැංගෙනවා. දැන් අර පවුලක් ඉන්නවා. එක්කිනාට එක්කිනා බොරු කියලා දැන් මම මේ තාම හොයනවා. ගෑණි නෑ. ළමයිත් එක්ක නෑ. ආගේ අතක් නෑ. දැන් පොලිසිය ටෙලිෆෝන් නම්බර අරගෙන ටෙලිෆෝන් නම්බර් ට්‍රේස් කරලා ගේනවා කියලා කිව්වා ඒගොල්ලන්ව. ගෙනාපුවම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි කියලා ඒගොල්ලන්ට කිව්වා. ඉතින් මම හොයනවා උත්තර දෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. නැති වෙලා. බලන්න. පුදුම ප්‍රශ්න. 4 වෙනි කාරණා. විවාහය ශක්තිමත් කරගන්න. ශක්තිමත් කරගෙන සුරක්ෂිත කරගන්න. පළවෙනි එක ස්වාමින් වහන්සේ ප්‍රථමයා වෙන්න ඕනේ. දෙවෙනි එක අලසකම නිදාස් කරගන්න ඕනේ. කාර්යශීලීව වැඩ ගන්න බඩ ගන්න. තුන්වෙනි එක බොරුව නවත්ත ගන්න ඕනේ. හතරවෙනි එක බලන්න හතරවෙනි එක. මොකද්ද හතරවෙනි එක? මොකද්ද කාමය කියලා කියන්නේ?
වැරදි සම්බන්ධතාවයන් වලට තියෙන ආසාව, තෘෂ්ණාවල්. මේ තෘෂ්ණාවල් සම්පූර්ණයෙන්ම විවාහය කියන එක නාස්ති කරනවා. ඒකද දැන් පුංචි ළමයි වුණත් පුංචි කාලේදී දැනගන්න ඕනේ ඔය තෘෂ්ණාවල් වලින් නිදහස් වෙන්න. තෘෂ්ණාවල්. මේවා අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. මේ වගේ නිදහස් වෙන්න පියවර ගන්න. තෘෂ්ණාවල් වලින්. එක එක දේවල් කෙරෙහි තියෙන තද ආශාවන්. ඔය තෘෂ්ණාවල් කියලා කියන්නේ. මේවා විවාහ ජීවිත හරිම භයංකාරයි. ඔයාලට තේරුණාද? ඒ නිසා ඔබ විරුද්ධ ලිංගික අයත් එක්ක ඇසුරු කරනකොට පුරුෂයෝ කාන්තාව එක්ක, කාන්තාව පුරුෂයෝ එක්ක විරුද්ධ ලිංගික අයත් සමග ඔබගේ ගනුදෙනුවේදී කරුණාකරලා ප්‍රවේශම් වෙන්න. කරුණාකරලා ප්‍රවේශම් වෙන්න. 2 තිමෝති 2:22 යාකෝබ 1:14-15 2 තිමෝති 2:22 ආපහු ඒක වැරදිලා වැටලා තියෙනවා. යෞවන වාසයේ තෘෂ්ණාවෙන් දුරව පිරිසිදු සිටින් ස්වාමීන් වහන්සේට යාඥා කරන්නන් සමග ධර්මිෂ්ඨකමත් ඇදහිලා ප්‍රේමයත් සමාදානයත් අනුව යන්න. යාකෝබ 1:14-15 නමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හි පොළඹවනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි. විවිධ තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහි කරන්නීය. පාපයේද සම්පූර්ණ වූ කල්හි මරණය උපදවයි. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය, ගොඩක් විවාහ අද දවසේ විනාශ වෙන්න මූලික හේතුව හරිදෙන්නද? තෘෂ්ණාව මුල් වෙලා. ඒ නිසා මේ විරුද්ධ ලිංගික අයත් එක්ක තිබෙන සම්බන්ධතාවය ඒක සභාවේ වෙන්න පුළුවන්, ඒක එළියේ වැඩ කරන තැන වෙන්න පුළුවන්, ඒක සමාජය තුල වෙන්න පුළුවන්. පුරුෂයෝ ස්ත්‍රීන් සමග, ස්ත්‍රීන් පුරුෂයෝ සමග තිබෙන සම්බන්ධතාවය ගැන ඔයා ප්‍රවේශමුනේ නැත්නම් විශේෂයෙන්ම ඔබ විවාහක කෙනෙක් හැටියට ඔබ අනිවාර්යයෙන්ම ගැටලු ප්‍රශ්න වලට මුහුණ දෙනවමයි. ඔබ විවාහ නොවූ කෙනෙක් නම් ඔබගේ චරිතය ඔබ කැත කර ගන්නවමයි. ඔයාට එකෙන් බේරෙන්න බෑ. ඉතින් මේව ආරක්ෂා කරගන්න තිබෙන්නා වූ ස්ථානය මොකද්ද? ඒ සම්බන්ධතාවයන් වලදී ප්‍රවේශම් වෙන්න. මොකද මේකට වැටෙන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. මේ පරීක්ෂාවල වලට අහු වෙන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. අනිත් එක්කෙනා ඇවිල්ලා වාගේ උර හිස්සේ අඬන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් දුර තියාගන්න. නැත්තම් නේ කියලා බදාගෙන උර හිස්සේ බෙල්ල තියාගෙන ඇඬුවොත් මොනවා වෙනවද? සමීක්ෂණයකදී ඔප්පු කෙරුවා එක ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතරේ ඒගොල්ලන්ට පොදු බොහොම සංවේදී ප්‍රශ්න 25ක් අහනවා ඒගොල්ලන්ගේ. ඒ ප්‍රශ්න 25ට උත්තර දෙන්න ඕනේ එක එක්කෙනාට ඇස් දෙක දිහා බලාගෙන. ඒ සමීක්ෂණයේදී ඔප්පු කෙරුවා අනිවාර්යයෙන්ම දන්නේම නැතුව ඇතුලේ සම්බන්ධතාවයකට දෙන්න ඇතුල් වෙනවා කියලා. එහෙම කරනකොට. ඒකයි මම කියන්නේ මේක හරි භයංකාර දෙයක්. මේක නපුරා මිනිස්සුන්ව අල්ලගන්න තබල තිබෙන ලොකු ආයුධයක් මේක. හරිද? ඒකයි පවුල හොඳට භුක්ති විඳින්න කියලා කියන්නේ. පුරුෂයා භාර්යාව ළමයි පවුලක් හැටියට ප්‍රීතියෙන් ඉන්න ඕනේ. භුක්ති විඳින්න ඕනේ පවුල. ආමෙන්. නැති වුණත් මේ අන්තරායවල වලට මුහුණ දෙන්න තියෙන බව ලියවින්නේ තියෙනවා. ඉතින් මේකෙන් බේරෙන්න බෑ ඔයාට මටයි. හිතන්න එපා මේක ඔයාට වෙන්න බෑ කියලා එහෙම. 1 කොරින්ති 10:12 වෙනි පදයේ මෙන්න කියනවා. එහෙයින් තමයි තෙලින් සිටින්නේ අය සිතන තැනැත්තෙන් නොයට එන්න වග බලා ගන්න. ඔයා හිතනවද ඔය කෙලින් මට ඒව වෙන්න බෑ පිස්සුද අපි එහෙම නෑ. ඔය විදිහට හිතන්න එපා අපි ගැන පාස්ටර්. එහෙම වෙන්නේ නෑ අපි එහෙම නෑ. දෙවනාන්සේ ස්තුතියි. එහෙනම් වැටෙන්නේ නැති වෙන්න වග බලා ගන්න. වැටෙන්නේ නැති වෙන්න වග බලා ගන්න. මොකද්ද තියෙන සහතිකේ මට කියන්න පුළුවන්ද මම වැටෙන්නේ නෑ කියලා? එහෙම කිව්වොත් මට වචනේ කියන්නේ නොවැටෙන්න වග බලා ගන්න කියලා. හරි තේරුණාද? ඒක නිසා මේ එක කවදාවත් ඔබට සිද්ධ වෙන්න බෑ කියලා මේ හිතන්න එපා. ඔබ හරි භක්තිවන්ත වෙන්න ඇති, හෝලි වෙන්න ඇති, ඔක්කොම හෝලි වෙන්න ඇති. ඒ වුණාට හිතන්න එපා කවදාවත් ඔයාට මේක වෙන්න බෑ කියලා. ඕනේ තරම් වෙලා තියෙනවා. අද දවසේ වෙනකොට ඕනේ තරම් වෙලා තියෙනවා. එහෙම වුණාම නිකන් හිතලා බලන්න මොකද වෙන්න යන්නේ ඔබගේ සේවයට? සේවය කරන කෙනෙක් නම් මොකද වෙන්න යන්නේ ඔබගේ පවුලට? ඔබගේ දරුවන්ට මොකද වෙන්න යන්නේ? පුළුවන් සමාජයට මුණ දෙන්න? මොකද වෙන්න යන්නේ ඔබගේ සමාජයට? මොකද වෙන්න යන්නේ ඔබගේ නෑදෑ හිත මිතුරන් මැද? මොකද වෙන්න යන්නේ? එක්කද මේකේ තියෙන භයානකකම? ඕවා හිතන්නේ නැහැ. ඕවා හිතන්නේ නැහැ. ඔතෙන් දෙනකොට ඕවා හිතන්නේ නැහැ.
හිතන්නතු ගිහිල්ලා තව බොහෝ රාශියක් අමාරුවේ දාන්න. මගේ ඒ වගේ අවකල් ක්‍රියාවක් තිබුණා නම් ඒ අවකල් ක්‍රියාව කී දෙනෙකුට බලපානවද ඔයාලට මං කියන්නේ. කී දෙනෙකුට බලපානවද? කොච්චර කල් හැංගිලා ඔක කරන්නද? පුළුවන් ද ඔය හැංගි කරන්න? බෑ. පාපේ කොයි වෙලාවෙ හරි ඔයාව අල්ල ගන්නවා. පාපේට ඉව තියෙනවා. පාපේ ඔයාව හොයා ගන්නවා. ඔයාට ඒක හැංගි කරන්න බෑ. එනිසා මේක ගන්න ලොකු බරපතල විදියට මොනවද දන්නවද? දැන් ඔයා විවාහයට ඇතුල් වෙනකොට දැන් ඔයා විවාහ කිවිසගෙන තිබෙනවා නම් විවාහයට ඇතුල් වෙලා තියෙනවා නම් අනිත් ඔක්කොම තිබෙන ප්‍රේමයෙන් බැඳෙන කාරණා කපලා දාන්න. ඒවත් එක සම්බන්ධතාව තියාගන්න බෑ ඔබට තවදුරටත් තිබුණොත්. ඔබ දන්නේම නැතුව ලොකු විනාශයක් ඔබට කරගන්නවා, පවුලට කරනවා, සමාජයට කරනවා. ඔබ කිතුණුවෙක් නම් කිතුණු ශාසනයට කරනවා. එනිසා වහාම ඒ දේවල් එක්ක ගනුදෙනු කළ යුතුයි. වර්ධනද වහාම ගනුදෙනු කළ යුතුයි. නැති වුණොත් ඒකෙන් ලොකු ප්‍රශ්නයක් ඔබ ඇති කර ගන්නවා, අනිත් ඒගොල්ලන්ට ප්‍රශ්න ඇති කරනවා. එතම ඔබට කියන්නේ අර රොමැන්ටික් ඔප්ෂන්ස් තියෙන්නේ බැන්දට පස්සේ කියලා කෝට් කරනකොටවත් නෑ ඒක. විවාහ කිවිසගෙන ඉන්න කාලෙටවත් නෑ රොමැන්ස්. රොමැන්ස් තියෙන්නේ විවාහයට. වර්ධනද? රොමැන්ස් කියලා කියන්නේ ප්‍රේමයෙන් බැඳෙන එක. ප්‍රේමයෙන් බැඳීම තියෙන්නේ විවාහයට. විවාහ වෙන්න ඉන්න කාලයට ඒක නෑ. මේ විවාහ වෙන්න ඉන්න කාලේ ඕක කළානේ මේ විවාහය නැති බංගස්ථාන කරගන්නේ. මේ විවාහ වුණාට පස්සේ මොනවා කියන්නේද මොනවා කරන්නද කියලා දන්නේ නෑ. ඇයි ඔක්කොම කියලා කරලා ඉවරයි විවාහ වෙන්න ඉස්සෙල්ලා. ඉතින් ඒක විවාහයට ඉතුරු වෙලා නෑ. මේක දෙවියන් වහන්සේට විරුද්ධයි. මේක පෞල් ආයතනයේ දෙවියන් වහන්සේගේ විග්‍රහයට විරුද්ධයි. එනිසා ඔබ මේ වගේ දේවල් වල පැටලිලා ඉන්නවා නම් වහාම පසුතැවිලා හැරෙමු අපි. හැරෙමු. දෙවියන් වහන්සේගේ උදහසින් නිදහස් වෙන පිණිස හැරෙමු. එනිසා අපිට හරියට මඟ පෙන්වීම දිශාවන් අවශ්‍යයි. විරුද්ධ පාක්ෂිකයේ අයත් එක්ක අපි වැඩ කරනකොට කොහොමද අපි වැඩ කරන්න ඕනේ? හැමතිස්සෙම විරුද්ධ පාක්ෂික එක්කෙනෙක් එක්ක කටයුතු කරනකොට හැමතිස්සෙම ඔයාව ඩිස්ටර්බ් කරන්න අය වටේ ඉන්න ඕනේ. කවදාවත් තනි වෙන්න එපා. තනි වෙන්න එපා. කවුරු හරි ඉන්න ඕනේ ඩිස්ටර්බ් කරන්න. කවුරු හරි ඉන්න ඕනේ කතා කරන්නේ. හරිද නේද? හැමතිස්සෙම මේ ආරක්ෂිත පියවරවල් ඔබ ගත්තොත් ඔබට මේ වගේ සෑහෙන බේරුණා. ඔය දන්නවද මේ සදාචාරාත්මක විදිහට අසමත් වුණොත් එහෙම තියෙන විපාක මොනවද කියලා? හිතෝපදේශයේ 6:27 ඉඳලා මේ පද කියවන්න ඕනේ. මේ පද ටික කියවන්න. හිතෝපදේශයේ අපි කියවන්න ඕනේ 6 වෙනි පරිච්ඡේදයේ 27 ඉඳලා. හරිද? කවුරු හරි අයිය නැගිටලා කියවන්න. හිතෝපදේශයේ 6:27 ඉඳලා 35ට කවුරු හරි හයියෙන් කියවන්න නැගිටලා. හිතෝපදේශයේ 6:27 ඉඳලා 35ට මෙහෙම කියනවා. මිනිස්සෙක් ගින්න තමාගේ ලායට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිලිස්සේද? යමෙක් ගිනි අඟුරු පිට ඇවිද්දොත් ඔහුගේ පාද නොදැවේද? තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්න එසේමය. ඈත අතගසන කිසිවෙක් අච්චු නොලැබ නොසිටින්නේය. හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සංසිඳවා ගන්න පිණිස හොරකම් කළත් මිනිස්සයෝ ඒ නොසලකා නොහරිති. නමුත් ඔහු අසුනොත් සත්ගුණයක් ගෙවන්න ඕනාය. තමාගේ ගෙයි මුළු සම්පතුවක් දෙන්න ඕනාය. ස්ත්‍රියෙකු හා සමග කාම මිත්‍යාචාරය කරන්නා නුවණ නැති කෙනෙක්ය. එය කරන්න තමාගේම ප්‍රාණය නාස්ති කරගන්නේය. තුවාල හා ලැජ්ජාව ඔහුට වන්නේය. ඔහුගේ නින්දාවද මැකී නොයන්නේය. මක්නිසාද කාම ක්‍රෝධය පුරුෂයෙකු උදහස් කරවන්නේ? පලිගන්න දවසේදී ඔහු කරුණා නොකරන්නේය. ඔහු කිසි මිදීමේ මුදලක් සලකන්නේ නැත. නුඹ බොහෝ තෑගි දුන්නත් ඔහු සතුටු වන්නේ නැත. මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය විපාක ඔන්න බලන්න විපාක. ඔකට තියෙන විපාක. ඒක කියන එක මැකී යන්නේ නැහැ කියලා. එනිසා මේ දේවල් වලට මුහුණ දෙන්න ඉස්සෙල්ලා ප්‍රවේශම් වෙමුද අපි? මොකද කියන්නේ? එහෙම දේවල් පටන් අරගෙන හිතාගෙන එහෙම කවුරු හරි ඉන්නවා. වහම තිතක් තියන්න අද හොඳේ. මොකද විපාක මග. ඔයාලට බේරෙන්න බෑ වගේ. ඒකයි වැඩේ. මේ බයිබල් පද ටික හරි වැදගත්. ඒකයි මම කියන්නේ ඔයාලට. විශේෂයෙන්ම හිතෝපදේශය 6:25 ඊට පස්සේ 7:22 ඉඳලා 27ට ඒක කියනවා එයාව මරන්න ගෙනියන බැටළුවෙක් සතෙක් වගේලු අරගෙන යන්නේ. මරන්න ගෙනියන සතෙක් බැටළුවෙක් වගේ.
ඒක නිසා මේව ගැන අපි ප්‍රවේශම් වෙමු. ඒ නිසා මේ සීමාවල් පනින්න දෙන්න එපා. ආමෙන්. සීමාවල් පැන්නොත් විපාකේ ෂුවර්. එකයි වැඩි. සීමාවල් තියලා තියෙන දෙවියන් වහන්සේ ඒකයි මේ හැම එකකටම. අපි ඔක්කොම ළමයින් ඉස්කෝලේ යන කාලේ සීමාවල් තියෙනවා. වැඩිහිටි වයටපත් වෙනකොට සීමාවල් තියෙනවා. තේරුණාද? තරුණ වැඩිහිටි වයටපත් වෙනකොට සීමාවල් තියෙනවා. හා? ඊට පස්සේ අලුතෙන් විවාහ වුණාට පස්සේ සීමාවල් තියෙනවා. විවාහ වෙලා මැද වයසේ යනකොට සීමාවල් තියෙනවා. වයෝ වෘද්ධ වෙලා ඉන්න අපිටත් සීමාවල් තියෙනවා. ඒව පැන්නොත් ඉල්ලගෙන කන්නයි යන්නේ. ඒකයි මේ සීමාවල් ඇතුලේ ඉන්න කියලා කියන්නේ. ආමෙන්. සීමාව පැන්නොත් සර්පෙක් ඉන්නවා එහා පැත්තේ. ඒකයි ඌ කනවා. සර්පයා කනවා. ඉතින් ඒක නිසා මේව ගැන හොඳට හිතට ගන්න. හිතට අරගෙන ඒ වගේ ක්‍රියා කරන්න. පස්වෙනි කාරණාව විවාහය සුරක්ෂිත කරගන්න. සුරක්ෂිත කරගන්න පුළුවන් කොහොමද? ශක්තිමත් කරගැනීම. ශක්තිමත් කරගන්න ඕනේ මොනවාද කාරණාවල්? අපි කීයක් බැලුවොත් දැන්ට? 4ක් බැලුවා. පළවෙනි එක ස්වාමින් වහන්සේ නම්බර 1. 2 අලසකම පහ වෙන්න ඕනේ ජීවිතෙන්. 3 බොරුව නවත්තන්න ඕනේ. 4 තෘෂ්ණාවල්, කාම තෘෂ්ණාවල් ජීවිතෙන් අයින් කරගන්න ඕනේ. 5 එකිනෙකාව ශක්තිමත් කරලා ගොඩනගන්න. ගොඩනගන වචන කියන්නකො එකිනෙක කෙනාව. කියන්නෙම කඩා වැටෙනේවමනේ. කඩා වට්ටනේවමයි කියන්නේ. ඔයගේ විවාහය ශක්තිමත් කරගන්න ඕන නම් ඔයගේ පුරුෂයාට භාර්යාවට සුබවාදී ධනාත්මක දේවල් කියන්න පුළුවන්ද ඔයාලට? ධනාත්මක දේවල්? මොනවද ධනාත්මක දේවල්? ධනාත්මක දේවල්. අපි දුව භාර්යාවට පුරුෂයා කියන්න ඕනේ ධනාත්මක දේවල්. ලියන්නකො කාරණාවල් 5ක් විතර. පුරුෂයා භාර්යාවට කියන්න ඕනේ ධනාත්මක දේවල්. භාර්යාව පුරුෂයාට කියන්න ඕනේ ධනාත්මක දේවල්. 5 ලියා ගන්නකො. පුරුෂයෝ හෙන්දියන්න, භාර්යාව හෙන්දියන්නද? ලියන්න. ඒකලා ඕක සාකච්ඡා කරන්න හෝම් සෙල් එකේදී. රෝරස් විමිති සාකච්ඡා කරා. ධනාත්මක දේවල්. මම මගේ පුරුෂයා වෙනින් කරන්න ඕනේ ධනාත්මක දේවල්. අපිට බයිබලයේ කියනවා හැමතිස්සෙම මේ අනිත් එක්කෙනාව ගොඩනගන ධනාත්මකව ශක්තිමත් කරන ඒවා කියන්නේ කියලා. අපිට පිලිපි පොතේ 4:8 වෙනි පදය. පිලිපි 4:8 වෙනි පදය. හරි වැදගත් මේ පද. හොඳයි පිලිපි 4:8 මොකක්ද කියන්නේ? ඒකේ කියනවා ඉතින් සහෝදරයනි යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරු කටයුතු, යම් පමණ දේ සාධාරණ, යම් පමණ දේ පිරිසිදු, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහි කරපල්ලා. ධනාත්මක දේවල්, සුබවාදී දේවල්. ඒව මෙනෙහි කරන්න. මගේ ඔක්කොම වැරදි නෑ ජීවිතේ. හොඳක් තියෙනවා. ඔක්කොම හොඳ නෑ, නරකක් තියෙනවා. ඉතින් අපි කිතුමැටිය හැටියට වඩා මගේ අවධානය යොමු වෙන්න ඕනේ මොනවා ගැනද? මගේ තියෙන වැරදි ගැනද, මගේ තියෙන හොඳ ගැනද? හලෝ? නරක ගැන. අපෝ මේ ගෑනිට කොච්චර කිව්වත් තාම හොද්දක් හදාගන්න දන්නේ නැහනේ. බලනකොට ලුණු පොඩ්ඩක් වැඩි වෙලා, මෙරිස් පොඩ්ඩක් වැඩි වෙලා, මොකක් හරි වෙලා, එක්ක රොස් වෙලා, කර වෙලා. ඒව වෙනවනේ. ඒව වෙනවා. එතකොට ඔයා කිව්වොත් එහෙම මේ යෝධිට හොද්දක් උයා ගන්නත් බෑනේ. මාර ප්‍රශ්නයක මම අහුවෙලා තියෙන්නේ දැන්. දැන් කොහොමද මේ වගේ එකක් වා निराකරණය කරන්නේ? ඔයා කිව්වොත් එහෙම ඔයාට ලුණු ටිකක්වත් දාගන්න දන්නේ නැද්දා? එතකොට මොකද වෙන්නේ අරයට? මොකද වෙන්නේ කාන්තාවට? ආත්මය එස වෙනවද? මාර කතාවක් ඔයා කිව්වේ මගේ ආත්මය හරි සන්තෝෂ වුණාද ඔයා කිව්ව කතාවෙන් එස වුණා මගේ ආත්මය. ඒකද? නෑ කඩා වැටලා බිම් බලාගෙන හරි අසමත් වෙච්ච පරාජිත හැඟීමක් යට වෙලාදී ඇති වෙනවා. හැබැයි ඔක ඔයාලට මෙහෙම කියන්න පුළුවන්. ෂෙනලා අද ලුණු පොඩ්ඩක් වැඩි වුණා නම් හොඳයි නේද මේකට. කිව්වනම් ෂෙනලා මගේ දේවල් ඔව් තාත්තිනේ. ලුණු මදිද තාත්ති කියලා හයි එතකොට යා. ටක් ගාලා කියලා ලුණු බෝතලේ ගෙනල්ලා දෙයි. මං කිව්වනේ ෂෙනලා වඩ ලුණු ටිකක්වත් දාගන්න දන්නේ නැද්ද? මොකද්ද මේ බාන කන්න ගත්තා විතරයි ලුණු නෑ මේකේ. හරි ප්‍රශ්නේනේ. ෂෙනලා යනවා වැලිසර ගියොත් ආයි එන්නේ නෑ මේ. ෂෙනලාට නම් ඒක කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ භාර්යාවට පුරුෂයාට ඒක කරන්න පුළුවන්. බෑනේ ඒක අහගෙන කාගෙන ඉන්න ඕනේ. ඉතින් එයා බලන් ඉන්න ඔබ ඊටපන්කෝ ඔබටත් දෙන්නම්කෝ වෙලාවක් මං. ඔබටත් වෙලාවක දෙන්නම් මං. ඊට පස්සේ එයාගේ අදහස ඒකයි. දෙන්නම් මම වෙලාවක් අල්ලගන්න ඉන්නවා ඉතින්.
ඔයත් ඒ වගේ වෙලාවල් දෙනවාමයි ඊට පස්සේ ෂුවර් එකටම. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ සුබවාදී ධනාත්මක දේවල් කතා කරන එක වට දෙන්නවද? affirmation කියලා කියන්නේ ඔයා ඒක හොඳට කෙරුවා. ඔයා ඒක හොඳට කෙරුවා. අපි මෙහෙම කෙරුවා නම් තව ඊට වැඩිය හොඳයි. අදහසක් දෙන්න පුළුවන්. වට දෙන්න affirmation කියලා කියන්නේ ධනාත්මකව කතා කරන එක. හැමතිස්සෙම මේක හුරු කරගන්න. ළමයින්ට දෙමාපියෝ ළමයින්ට පුරුෂයා භාර්යාවට සභාපාලක ඇදහිලිවන්තයන්ට ඇදහිලිවන්තයෝ සභාපාලකට කියන්නකො එහෙම නිකන් විවේචනය කර එහෙම යන්නේ නැතුව. මූණට ඇවිල්ලා කතා කරන විදියක් තියෙනවා. ඉතින් ගෞරවාන්විතව කියන්න පුළුවන් දේවල් ඕනේ තරම් තියෙන්නේ. අරයට මෙයාටයි හැමෝටම ඔක කියන්නේ නැතුව නේ. ඒක නිසා මේකේ බලන්න මේ ධනාත්මකව වැඩ කරනවා කියන එක බයිබලීය දෙයක්. ඔය දන්නවද? හිතෝපදේශය 31 28යි 29 මොකද කියන්නේ කියලා? හිතෝපදේශය 31 28යි 29 බලන්න. හරි ලස්සනයි. මේ කතා කරන්නේ අර මහන්සි වෙලා වැඩ කරන භාර්යාව ගුණවත් ස්ත්‍රිය ගැන. එයා ගැන බලන්නකෝ එයාගේ ළමයි කියන එක, එයා ගැන බලන්නකෝ එයාගේ පුරුෂයා කියන එක. 27 කියනවා ඒ අලසකමේ කෑමනුක ඇගේ පවුලේ කාරණා බලාගනිය. ඇගේ දරුවෝ නැගිටාට ආශිර්වාද කරති. ඇගේ පුරුෂයාට ප්‍රශංසා කරමින් බොහෝ දූවරු ගුණවන්තකමින් හැසිරුවේ. නමුත් නුඹ ඔවුන් සියල්ලට වඩා උතුම්යයි කියන්නේය. රූපශ්‍රීය රැවටිලි සහිතයි ශෝභනකම නිෂ්පලයි ප්‍රශංසාව ලැබෙන්නේ දෙවියන් වහන්සේ කෙරේ බය ඇති ස්ත්‍රියටයි. ආමෙන්. බලන්න පුරුෂයා ප්‍රශංසා කරනවා, ළමයි ප්‍රශංසා කරනවා, ආශිර්වාද කරනවා අම්මට. භාර්යාව ගැන පුරුෂයා කියන වචනේ බලන්න. බොහෝ දුවරු හිටියා ඔයා ඒ ඔක්කොටම වැඩිය හොඳයි. ධනාත්මක දේවල් කතා කරනවා. දැන් මේව ඇහෙනවා හරි අඩුයි නේද? ක්‍රිස්තියානි ගෙවල් වල. හරි අඩුයි. ඒකනේ මේ ප්‍රශ්න. ඉවසා දරාගන්නේ නැහැ. අගය කිරීමක් කරන්නේ නැහැ. එලිදරව් පොතේ 2 ඉඳලා 6ට 1 කොරින්ති 1:4 ඉඳලා 8ට මේ ධනාත්මකව මේ අනිත් ඒගොල්ලන්ගේ ආත්ම උස්සමන කතා ගොඩක් තියෙනවා. එලිදරව් 2 ඉඳලා 6ට 1 කොරින්ති 1:4 ඉඳලා 8ට. මේ වගේ ඔයා දන්න තව කෙනෙකුගේ ජීවිතේ දෙවියන් වහන්සේ කරන දේවල් ඔයා අගය කරන එක දෙවියන් වහන්සේ මහිමයටපත් වෙන දෙයක්. ආමෙන්. ඉතින් කවුරු හරි දෙයක් ලස්සනට කරනකොට හොඳට කරනකොට අගය කරන්න. අගය කළා යව ධෛර්යවත් කරන්න තව ටිකක්. ඊර්ෂ්‍යා කරන්න එපා. එයා මේව කරන්න ඇවිල්ලා මට දැන් තැනක් නැතු යනවා. මට වැඩි හොඳට එයා කරනවා. ඉතින් ඊර්ෂ්‍යාව ඇතුළට රිංගනවා. හොඳට කරනකොට ඒවට අගය කරන්න. ඒවට සන්තෝෂ වෙන්න. ආමෙන්. ඒ affirmation ධනාත්මකව කතා කරන එක හරියම වැදගත්. ඔයාලට මම කියන්නේ. හුඟක් පවුල් වල ඒක නැහැ. ධනාත්මකව කතා කරන්නේ. ඉතින් ඒක නිසා යක්ෂයාට වාසි ගන්න දේවල් ඒ පවුල් වල වැඩි. ඒ නිසා ඔබ නිතරම ඔබගේ පුරුෂයා වගේ කරන්න, නිතරම භාර්යාව වගේ කරන්න. පුරුෂයා මහන්සි වෙලා ගෙදර එනවා. ඔයා දන්නේ නැහනේ මෙහෙ තියෙන දේවල් මම මේ ඩූ ඩාඩා ඩැඩිස් කමින් හෝම් කී ඉන්නවා බලන්නකෝ එච්චදී අද මේ ඔයාට ගාණක් නැහනේ. ඔයා නම් ඒ ගිහිල්ලා හොඳට කාලා බීලා එනවා මිනිස්සු එක්ක කතා කරලා එනවා. මම තමයි මේ මෙතනට හිර වෙලා මේ ඉන්නේ. සමහර ගෙවල් වලින් ඇහෙන හඬ ඩූ ඩාඩා ඩැඩිස් කමින් හෝම්. අර බිත්ති හතරට කොටු වෙලා ළමයි නලෝ අම්මා ඉන්නවා. තාත්තා එනවා ගෙදර මහන්සි වෙලා. ඉතින් ඒ වෙලාවට ඔයා දැනගන්න ඕනේ තාත්තා ගෙදර එන්නේ මහන්සි වෙලා කියලා. ඊට පස්සේ ආව සනසන්න. ධනාත්මක වචනයක් එයාට කියන්නේ. මම ඔයාලට තේ එකක් හදලා ගේන්නද? නැත්තම් එනකොටම හදලා තියන්න ඕනේ තේ එක. ඔයාලට දෙන්න නිකන් කරලා බලන්නකෝ වෙනසක් ඇති වෙන්නේ නැද්ද කියලා ගෙදර. කරලා බලන්නකෝ. බලන් ඉන්නවද ඇවිල්ලා තේ එක ඉල්ලනකම්? ඒ නිසා මේ affirmation මේක හරි වැදගත්. තව කෙනෙකුගේ ජීවිතේ දෙවියන්වහන්සේ කරන දේ ගැන අගය කරන්න. දෙවියන් වහන්සේ ස්තුති වේවා උන්වහන්සේ ඔබගේ ජීවිතේ කරන දේ ගැන. ආමෙන්. එසවෙන ආත්ම එසවෙන මම ඔයාලට කියන්නම්. ඒ නිසා මේක හරිම බරපතල දෙයක්. ධනාත්මකව එකිනෙකා එක්ක කතා කරන එක. ඒ නිසා හුඟක් වෙලාවට මිනිස්සු ඔයා දන්නවද? ඇයි අවිශ්වාසවන්ත වෙන්නේ? ඇයි පුරුෂයෝ අවිශ්වාසවන්ත වෙන්නේ? ඇයි භාර්යාව අවිශ්වාසවන්ත වෙන්නේ? ඒගොල්ලන්ට වෙන දේවල් වඩා ජීවිතේට ඕනේ හින්දා නෙමෙයි. ඇයි වඩා අවිශ්වාසවන්ත වෙලා තියෙන්නේ? මම දන්න දේවල් වලින් මම අත්දැකලා තියෙන දේවල් වලින් පුරුෂයා අවිශ්වාසවන්ත වුණා නම් භාර්යාව අවිශ්වාසවන්ත වුණා නම් වෙලා තියෙන්නේ ඒගොල්ලන් ප්‍රතික්ෂේපණයට ලක් වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ව පිළිගන්න, ඒගොල්ලන්ව ආදරෙන් කතා කරන, ඒගොල්ලන්ට ලං වෙන්න කැමති කෙනාට ඒගොල්ලෝ ලං වෙන්න පටන් ගන්නවා. මේක හරි දෙයක් කියලා නෙමෙයි මම කියන්නේ. වැරදි දෙයක් කියලා මම මේ කියන්නේ. හැබැයි ඒව හට ගැනෙන විදිහ ගැන මම මේ කියන්නේ. භාර්යාව පුරුෂයා නිග්ලෙක්ට් කළා,
පුරුෂයා භාර්යාවව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔන්න අටගැනෙන ප්‍රශ්නය. ඉතින් මේවා ගැන අලුතෙන් කියන්න ඕනේ නැහැ. නිතරම අගය කරන්න. ආමෙන්. පුරුෂයා භාර්යා දරුවන්ව අගය කරන්න. හරිද නේද? පිළිගන්න ඒගොල්ලන්ව. එහෙම නැත්නම් පිළිගන්න ඒගොල්ලෝ වෙන එළියේ ඉන්නවා මතක තියාගන්න. එළියේ ඉන්නවා ඔයව පිළිගන්න ඕනේ. ඒවට ඊට පස්සේ ආහු වෙනවා. ආහු වුණාට පස්සේ පවුල ඉවරයි. කැලල දාගත්තට පස්සේ ඉවරයි. ඒක නිසා ඔයා මේවා ගැන කරුණා කරලා හිතන්න පටන් ගන්න ප්‍රවේශම් වෙන්න. සමහරක් ඒගොල්ලන්ට මේවා ගානක් නැහැ. ඔහෙ යනවා. අරය එහෙ යනවා. මෙයා මෙහෙ යනවා. ගැටලුවක් නැහැ. ඔක්කොම යනවා. ඊට පස්සේ ළමයිනුත් එහෙ යනවා මෙහෙ යනවා. හදවත කඩා වැටෙන දේවල් ඒවා පවුල් වල සිද්ධ වෙනකොට. හදවත කඩා වැටෙන දේවල්. හයවෙනි කාරණාව සහ අවසාන කාරණාවට යන්න අපි. අවසාන කාරණාවේදී අපිට කියන්නේ හැමතිස්සෙම වදනද සුභාරංචිය තමයි එකම යතුර විවාහයක් ශක්තිමත්ව තබා ගන්න පුළුවන් එකම යතුර සුභාරංචියයි. යේසුස් වහන්සේගේ ආදරයයි. ආමෙන්. යේසුස් වහන්සේගේ ආදරය විවාහය තුල මේක අත්තිවාරමයි. යේසුස් වහන්සේ තුල ආදරය අත්තිවාරම යේසුස් වහන්සේ තුල ආදරයයි. ඒක පරණ ගිවිසුමෙත් අලුත් ගිවිසුමෙත් දෙකේම මේක විග්‍රහ වෙලා තියෙනවා ඉස්මතු වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේත් සෙනගත් අතර උන්වහන්සේගේ සෙනගත් අතර තිබෙනා වූ සම්බන්ධතාවය පවුලේ පුරුෂයා සහ භාර්යාව අතර තිබෙන සම්බන්ධතාවය තුලින් විදහා දක්වලා තිබෙනවා. එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ මෙහෙම කියනවා. මේ රහස මහත්ය. නමුත් මම ක්‍රිස්තුස් වහන්සේ ගැන සභාව ගැනත් කතා කරමි. දැක්කද? ක්‍රිස්තුස් වහන්සේ සභාවයි නියෝජනය වෙන්නේ පුරුෂයවයි භාර්යාවයි. ඒකයි ඒකේ තියෙන බරපතලකම වැදගත්කම. යසාය 54:5 කුමක්ෙන්ද නුඹේ ස්වාමි පුරුෂයා නම් නුඹේ මැවුම් කාර්යයනෝය. උන්වහන්සේගේ නාමයේ සේනාවල ස්වාමින් වහන්සේ නුඹේ මිදුම් කාර්යයනෝ ඊශ්‍රායල්ගේ ශුද්ධ තනන් වහන්සේ මුළු පොළවේ දෙවියන් වහන්සේ උන්වහන්සේට කියනු ලැබේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ දෙවියන් වහන්සේත් එක්ක යන්නා වූ මේ ගමනේදී ක්‍රිස්තුස් වහන්සේට තිබෙනා වූ ආදරය දවස ගානේ වර්ධනය කරගන්න ගැඹුරු කරගන්න මම පටන් ගත්තේ උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය ප්‍රමුඛව තියාගන්න කියලා. දැන් මම ඉවර කරන්නේ උන්වහන්සේත් එක්ක තියෙන ආදරය ගැඹුරු කරගන්න කියලා. ආමෙන්. ඒක ඔබ කරගත්තොත් ඔබ කවදාවත් පරාජය වෙන්නේ නැහැ. කවදාවත් ඔබගේ විවාහ ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. ඒක සාර්ථක කරගන්න විදිය මේ කියලා තියෙන්නේ අපිට ස්වාමීන් වහන්සේ. ඉස්සෙල්ලම උන්වහන්සේගේ ආදරය දැනගන්න. 1 යොහන් 4:19 කියනවා උන්වහන්සේ ඉස්සෙල්ලා මට ආදරය කරුවා. ඒකයි මට දැන් උන්වහන්සේට ආදරය කරන්න පුළුවන්. එපිස 5:1-2:25-32 වෙනි පද. දෙවියන් වහන්සේගේ වචනේ නිතර මෙනෙහි කරන්න. මේක තුල තිබෙන සත්‍යතාවය අල්ලගන්න. ආමෙන්. ඒකෙදී අපිට හරි ලේසි වෙනවා. ඒ නිසා පාවුලතුමා යාඥා කෙරුවා. මම යාඥා කරන එපිසේ ඇදිලිවන්ත යන මොනවා වෙන්නේද? යේසුස් වහන්සේගේ ප්‍රේමයේ උස ගැඹුර දිග පළල දැනගන්න පිණිස. ආමෙන්. ඔයා යේසුස් වහන්සේගේ ප්‍රේමයේ උස ගැඹුර දිග පළල දන්නවා නම් ඔයාට කොච්චර පවුලේ ප්‍රශ්න තිබුණත් කොච්චර වෙන ප්‍රශ්න ඔයාට තිබුණත් ඔයාට ඒවා පහු කරගෙන යන්න පුළුවන් ඒවා ජය ගන්න පුළුවන් යේසුස් වහන්සේගේ ප්‍රේමයේ උස ගැඹුර දිග පළල ඔබ දන්නවා. අපිට ඒවා ජය ගන්න බැරි අපි ඒක දන්නේ නැහැ. එහෙනම් ඒකට කැප වෙමුකෝ අපි. ඒ සම්බන්ධතාවය යේසුස් වහන්සේට එක්ක ගැඹුරු කරමු වහන්සේගේ ප්‍රේමය දැනගන්න කැප වෙමුකෝ. ආමෙන්. ඒ ප්‍රේමයට කැපවීම තුල ඔයාට අපිට පුළුවන් ජය ගන්න. ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ මේ ප්‍රේමය ඇත්තටම අනුග්‍රහය කරන කොටගෙන අපිට දීලා තිබෙන නීතිය කරන කොටගෙන නෙමෙයි. අද දවසේ බලන්න පවුල් ගොඩක් මානුෂික සම්බන්ධතාවයන් පරිපාලනය වෙන්නේ ව්‍යවස්ථාවට අනුව, නීති වලට අනුව. අනුග්‍රහයට අනුව නෙමෙයි. හැබැයි අපේ සම්බන්ධතාවයන් පුරුෂයා භාර්යාව හැටියට, සභාව ඇදීලිවන්තයෝ හැටියට, අම්මලා දෙමාපියෝ හැටියට, දෙමාපියෝ දරුවන් හැටියට, වැඩ කරන තැන ස්වාමීවරු සේවකයෝ හැටියට මේ සම්බන්ධතාවයන් වර්ධනය වෙන්න ඕනේ අනුග්‍රහය මත, නීතිය මත නෙමෙයි. වරද දෙනවද? ගෙදර වැඩ කරන්න ඕනේ නීතිය හින්දා නෙමෙයි. මම ඒක කරනවා මගේ පවුලේ පැවැත්මට, පවුලට ආශිර්වාදයක් වෙන්න. මම ඒක කරනවා. ඔයා ඒක අනුග්‍රහය නිසා කරන්න. ආමෙන්. කැමැත්තෙන් කරන්න, ස්වේච්ඡාවෙන් කරන්න කියලා තියෙන නිසා කරන්න නෙවෙයි. ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, දෙවියන් වහන්සේ ඔයයි මමත් එක්ක ගනුදෙනු කරලා තියෙන නීතියට අනුව නෙමෙයි, අනුග්‍රහයට අනුවයි. අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේ අපිට කියන්නේ අනුග්‍රහයට අනුවයි. ආමෙන්. කරුණාව තුලයි උන්වහන්සේ අපිත් එක්ක ක්‍රියා කරන්නේ. තීතස් පොතේ 3:5-6යි. ඒක අපිට කියනවා අප විසින්ම කළා වූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමැති සේදීමෙන්ද සුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවූසේක.
එසේ උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ කරනු ලැබ සදාකාල ජීවනයේ බලාපොරොත්තු වූ හැටියට උරුමකාරයන් වන පිණිස උන්වහන්සේ අපගේ ගැලවුම්කාරයන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාකොට ශුද්ධාත්මයන්න් අධික ලෙස අප පිට වැගිරුවසේක. අද පෙන්තකොස්ත ඉරු දින කී දෙනෙක් දන්නවද? යේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වෙලා 50 දවස් ගෙවුණු දවස අද. පෙන්තකොස්ත ඉරු දින. මොකද්ද මේ වචනේ කියන්නේ? ක්‍රිස්තුස් යේසුස් ක්‍රිස්තුස් ගැලවුම්කාරයන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාකොට ශුද්ධාත්මයන්න් අධික ලෙස අප පිට වැගිරුවසේක. ඔබත් එක්ක ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ඔබත් එක්ක ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ආමෙන්. ඉතින් ඔබගේ වගකීම ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙන එක. ඔබ හැමදාම උන්වහන්සේගෙන් පිරෙන්න පියවර ගන්න. යාඥා කිරීම තුළ උන්වහන්සේ මුණ ගැහිම තුළ සහභාගීත්වය තුළ වචනේ මෙනෙහි කිරීම තුළ වර්ධන නමස්කාරය තුළ යාඥාව තුළ වර්ධනය වෙන්න ශක්තිමත් වෙන්න ශුද්ධාත්ම පූර්ණ වූ ජීවිතයකට අතුල් වෙන්න ඒක තමයි හැම ප්‍රශ්නයකටම පිළිතුර. ඕනෑම ඔබ ඕන ප්‍රශ්නයක යනවද දැන් විසඳුම ආත්මෙන් පිරෙන්න. ශුද්ධාත්මෙන් පිරෙන්න. ශුද්ධාත්මෙන් පිරුණා විසඳුම එතනයි තියෙන්නේ. ඒතකොට ඔබ රණ්ඩු කරගන්න යන එකක් කෙස් කෙටි වලින් ඇදගෙන බොටු මිරික ගන්න යන එකක් නෑ. ඔය සමාව දීලා සමාව ලබාගෙන ප්‍රශ්නේ විසඳ ගන්න. ආමෙන්. ඉතින් දෙවියන් වහන්සේ කාට හරි කතා කරනවා. කාට හරි පාවුලුතුමා කිව්වා මමයි පව්කාරයන්ගේ ප්‍රධානතම පව්කාරයා කියලා. ඔය දන්නවද? පව්කාරයන් අතර ප්‍රධාන පව්කාරයා මමයි. අද ආත්මාර්ථකාමීත්වය නිසා, ස්වධර්මිෂ්ඨතාවය නිසා ගොඩාක් දේවල් අවුල් කරගෙන තියෙන මිනිසුන්ගේ ජීවිතවල පවුල්වල. ස්වධර්මිෂ්ඨතාවයයි ආත්මාර්ථකාමීත්වයයි. ඉතින් ඒක නිසා මේකෙදී විවාහ වෙලා සිටින්නේ ඔබ මතක තියාගන්න. ඔබ විවාහ වෙලා ඉන්නේ තව පව්කාරයෙක් එක්ක කියලා. ඔබ විවාහ වෙලා ඉන්නේ තව පව්කාරයෙක් එක්ක. ආමෙන්. අර ලේසිම විදිය මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඔබ විවාහ වෙලා ඉන්නේ පව්කාරයෙක් තවත් පව්කාරයෙක් එක්ක. ඒ නිසා මොන හරි සිද්ධ වුණා අරුම පුදුම වෙන්න බෑ. මාර වැඩක් නේ. මම කවදාවත් හිතුවේ නෑනේ මේක මේම වෙයි කියලා. මම කවදාවත් හිතුවේ නෑනේ ඕකෝම වෙයි කියලා. මතක තියාගනින්නලා මිනිසුනේ. නුඹලා විවාහ වෙලා ඉන්නේ තවත් පව්කාරයෙක් එක්ක කියලා. ඒ පව්කාරය අතින් දැන් පාපයක් වෙලා තියෙනවා නම් ඔයා පාපයට සමාව ලැබූ කෙනෙක් ඇටියට සමාව දෙන්න බැයි නම් ඔයා සමාව ලැබලා නැහැ. සමහර කෙනා මම සමාව දුන්නේ උනත් මට අමතක කරන්න බෑ ඕක. ගහපල්ලා මූණට අරගෙන වැඩේ මෙහෙනම්. විසඳෙයිද ප්‍රශ්නය? නෑ. යේසුස් වහන්සේ තුල සමාව ලැබූ කෙනෙක් මම. එහෙනම් මට පුළුවන් වෙනවාට සමාව දෙන්න. නැත්තම් මම සමාව ලැබලා නැහැ. එච්චර. සරලයි. කන් ඇත්තෝ අසාවා. ශුද්ධාත්මයන් වහන්සේ සභාවට කියන එක. පෙන්තකොස්ත ඉරුදින. ආමෙන්. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අසීමිත දයාවත් කරුණාවත් නිසා ඔය දන්නවද? මාව පසුතැවිල්ලට යොමු කරනවා. ඒක මගේ හැකියාව පුළුවන්කම නෙමෙයි. දෙවිඳුන්ගේ කරුණාව මට. ඒ නිසා මම දුක් වෙනවා මගේ පාපය ගැන. මගේ වැරදි සිතිවිල්ල ගැන. මගේ වැරදි ක්‍රියාව ගැන. මගේ වැරදි එළඹීම ගැන. මම ඒක ගැන දුක් වෙනවා. අනේ ස්වාමීනි මට සමාව වෙන්න. මම ඒක මගේ පුරුෂයාට භාර්යාවත් එක්ක බෙදා ගන්නවා. මට සමාව වෙන්න. ඒකේ වෙලාවේදී වට අමාරු වෙයි. හැබැයි බොරුව කියලා අහුණාට වඩා ඇත්ත කියලා හිතන් පොඩි වේදනාවක් විඳින එක හොඳයිද නැද්ද? එහෙනම් මොකද්ද කරන්න ඕනි කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒක කරන්න. ආයි මං ඇඟිල්ලෙන් එන ඕක කියන්න ඕනේ නැහැ. මේ ආදරය පවුල තුල රඳවා ගන්න. ක්‍රිස්තුස් වහන්සේගේ මේ ආදරය පවුල තුල රඳවා ගන්න. ඔබගේ ජීවිතේ රඳවා ගන්න සටන් කරන්න. මොකද ඕක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ඔබ සටන් කළ යුතු තිබෙනවා. ප්‍රේමයේ උදෙසා සටන් කරන්න. ආමෙන්. ප්‍රේමයේ උදෙසා සටන් කරන්න. අදහස ඔබ ඉන්නේ ආත්මික පොර බැදිල්ලක හින්දා. අදහස අපි ඇවිදින්න ඕනේ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන හින්දා. මේ සටන ජය ගන්න බෑ. සුද්ධාත්මයන්න් වහන්සේත් එක්ක ඔබ ඇවිදින්නේ නැත්තම්. එතන ඒකට වැඩි කාලයක් දෙන්න. ඒකට කාලය මිඩංගු කරන්න. සමහරු ඉරිදා ආපුවම ආයි මම දකින්නේ අනිත් ඉරිදා. මැද මොනවා වෙනවද කියලා මම දන්නේ නැහැ. රැස්වීම වලට යන්නේ නැහැ. අනිත් සහභාගීකමක් නැහැ. ඉරිදා ඇවිල්ලා නම ලකුණු කරලා යනවා. අපි ආව පාස්ටර් ප්‍රසන්ට්. මම ප්‍රසන්ට්. මම ප්‍රසන්ට්. එයා මම ප්‍රසන්ට්. ඔක්කොමලා ප්‍රසන්ට්. මේ සතිය මැද ඕනේ තරම් අවස්ථාවල් කාලවල ඔයගලන්ට දීලා තිනවා ඇවිල්ලා
ඕගලන්ගේ මේ ක්‍රිස්තුස් වහන්සේ තුල තියෙන ප්‍රේමය වර්ධනය කරගන්න, ගැඹුරු කරගන්න තියෙන අවස්ථාවල් හැටියට. ඕගලන් ඒව සලකන්නේ නැත්තම් මට ඉතින් බලෙන් ඕගලන්ව ලනු දාලා ඇදගෙන එන්න බෑනේ. නේද? ඒක නිසා ඒක ගැන කරුණා කළා. ඔයාට කවදාවත් ඔයා හිතන්න එපා ඔයාගේ පුරුෂයාට පුළුවන් ඔයාව මානසික කරන්න, ඔයාගේ භාර්යාවට පුළුවන් ඔයාව මානසික කරන්න කියලා. ඔයාව මානසික කරන්න බෑ ඒගොල්ලන්ට. අවබෝධයකට එන්නකො හරියට. ගලාති පොතේ 5:16 1 කොරින්ති 10:13. ඔයාගේ පුරුෂයාට ඔයාගේ භාර්යාවට ඒ පාර්ශවයට බෑ ඔයාව ඕනෑමට වැඩිය මාංශ කරන්න, මානසික කරන්න. මාංශයෙන් හැසිරෙන්න උදව් කරන්න බෑ. ඔයයි මාංශයෙන් හැසිරෙන්නේ. පුරුෂයාව මාංශයෙන් හැසිරෙන්න උදව් කරන්නේ නැහැ වාට. භාර්යාව උදව් කරන්නේ නැහැ. ඔයයි මාංශයෙන් හැසිරෙන්නේ. ඉතින් ඒක නිසා මගේ සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේ පුදුමාකාර ගිවිසුමකට අපිව කැඳවුව. මේ ගිවිසුම ආදරයේ ගිවිසුම. 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ ඒක ආදරය ගැන කතා කරන්නේ. ආදරය ප්‍රේමය ගැන කතා කරනකොට ඒකට මූලස්ථාන පරිච්ඡේදය තමයි 1 කොරින්ති 13. ඒක ඔක්කොම කතා කරන්නේ ප්‍රේමය මේ වගේ. ප්‍රේමය ඉවසිලිවන්තයි. ප්‍රේමය දරා ගන්නවා. ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැහැ. ඔක්කොම ලයිස්තුවක් තියෙනවා. 16ක් කාරණාවක්. ප්‍රේමය ගැන. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට සදාකාලිකමය වූ ප්‍රේමයකින් ප්‍රේම කළ දෙවියන් වහන්සේ. ආමෙන්. ඒ තමගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. ස්වාමින් වහන්සේගේ කවදාවත් වෙනස් වෙන්නේ නැති වූ ඒ ආදරය තුල ඔබ මුල් බැස ගත්තොත්, ඒක අල්ලා ගත්තොත්, අල්ලා ගන්න වීරිය කරමින් දවස ගානේ ගියොත් ඔබගේ පවුල, ඔබගේ ජීවිතය ඔබ සුරක්ෂිත කරගන්න. එහෙම නැති වුණොත් ඔබ නපුරාට ඉඩ අවස්ථා සලසලා දෙනවා ජීවිතේ. ඒ ප්‍රේමේ නැති තැන තියෙන වෛරයනේ. ඒ ප්‍රේමේ නැති තැන තියෙන වෛරය. ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය විස්තර කරලා තියෙන 1 කොරින්ති 10:13 4 වෙනි පදේ ඉඳලා 7 වෙනි පදයට. පිලිප්පි 2:3 ඉඳලා. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි, ගුණවන්තයි, ඊර්ෂ්‍යා වෙන්නේ නැහැ, පාරට්ටු කරගන්නේ නැහැ, උඩඟු වෙන්නේ නැහැ, අසෝබන් ලෙස හැසිරෙන්නේ නැහැ. තමාගේ කාරණාම සොයන්නේ නැහැ, කෝප වෙන්නේ නැහැ, නපුර ගණන් ගන්නේ නැහැ, අධර්මිෂ්ඨකම ගැන ප්‍රීති නොවි සැබෑව සමග ප්‍රීති වෙනවා, සියල්ල දරා ගන්නවා, සියල්ල විශ්වාස කරනවා, සියල්ල බලාපොරොත්තු වෙනවා, සියල්ල ඉවස. ඔන්න ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය. ඔක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය. ඔය ප්‍රේමයට ළඟා වෙන්නයි ස්වාමින් වහන්සේ අපිව මේ අදත් දැනුවත් කරලා, වචනය තුල දැනුවත් කරලා, සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ වීම තුල ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය මගේ ජීවිතේ සපුරා ගන්න. ආමෙන්. එසේ කිරීම තුල ඔබට තිබෙනා වූ ආශිර්වාදය අත්දකින්න ඔබ තමයි අතුල් වෙන්න ඕනේ ඔබට. මමයි මේක කරන්න ඕනේ. ඔයාට බෑ මං වෙනුවෙන්, මට බෑ ඔයා වෙනුවෙන්. ඔයා තීරණයක් ගත්තොත් නෑ මම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමේ උස ගැඹුරු දිග පළල දැන ගන්නවා. ඔයාට මූණ දෙන්න බැරි ප්‍රශ්නයක් නෑ ඒකට. උන්වහන්සේගේ ප්‍රේමේ උස ගැඹුරු දිග පළල දැනගත්තාම මූණ දෙන්න බැරි ප්‍රශ්නයක් නෑ. ආමෙන්. ඉතින් ස්වාමීන් වහන්සේ මේ වචන වලින් අපිට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. ආශිර්වාද. පිලිප්පි 2:3 කියන පක්ෂවාදී කමෙන්වත්, නිෂ්ඵල පාරට්ටු කමෙන්වත් කිසි දෙයක් නොකොට එකිනෙකා තම තමාට වඩා අනේකා උසස්යයි උතුම්යයි සලකන්න කියලා. සබාව නැගිටින්න. අපි කාරණාවල් 6ක් බැලුවා. පළවෙනි එක මොකද්ද? ස්වාමීන් වහන්සේට ප්‍රමුඛ ස්ථානය දෙන්න. පුරුෂයා දෙන්න, භාර්යාව දෙන්න. දෙවෙනි එක මොකද්ද? කම්මැලිකම අයින් කරගන්න ජීවිතෙන්. තුන්වෙනි එක බොරු කියන්න එපා. හතරවෙනි එක තෘෂ්ණාවල් වලින් වළක්ව ගන්න. පස්වෙනි එක එකිනෙකාව නගා සිටවන්න. හයවෙනි එක ආදරය තුල රැඳෙන්න. ආමෙන්.